අප කෙරෙහි අනුකම්පාවෙන් මෙතැන් පටන් ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මේ සියලු දෙනා වෙනුවෙන් ඔබ වහන්සේට පාද නමස්කාර පූර්වකව ආරාධනා කර සිටිමු. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सघ्मुक्धम् धम्मश्रवण कालो अयं बधन्ता धम्मश्रवण कालो अयं बधन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ලන්ඩන් නුවර ශම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ වැඩ කටයුතු සිදු කරන ලබන ගෞරවනීය මඩුගල්ලේ මහානාම ස්වාමීන් වහන්සේ එවැගේම අපරැක්කේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි සදැහැති ධර්ම ශ්‍රවණාබිලාසී පින්වත්නි අද දවසේ ධර්මානුශාසනාව සඳහා පින්බර දායකත්වය දරනු ලබනවා එංගලන්තයේ පදිංචි ඉන්දු බණ්ඩාර මහත්මිනියත් එවැගේම ඒ දූ දරුවන් වන වෛද්‍ය පුන්සිසි බණ්ඩාර එවැගේම රජිතා බණ්ඩාර උදාරක ෂේන් බණ්ඩාර යන ඒ දරුවනුත් සම්බන්ධ වෙලා මේ පින්කමේ දායකත්වයේ දරනු ලබනවා විශේෂයෙන්ම මෙහි දායකත්වය අරගෙන කටයුතු කරන්නේ දෙසැම්බර් මාසයේ 20 වෙනි දිනට ඒ ජන්මදිනයේ යෙදিলা තිබෙන ලයනල් කාංගර බණ්ඩාර මහත්මාණන්ට ඒ ස්වාමියාට ඒ වගේ මේ පියාණන්ට ඒ ඥාතිවරයාට විශේෂයෙන්ම නිදුක් නිරෝගී සුවතාවය ප්‍රාර්ථනා කරගෙන ආශිර්වාද කරන්නට මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් ධර්මයට හිත ඇති ධර්මයට ලැබී බොහෝසේ පින්කම් සිදු කරන පින්වතුන්ගේ ස්වභාවයක් තමයි ඒ තමන්ගේ ජන්මදිනය සිහිපත් කරලා ඒ ජන්මදිනය වෙනුවෙන් සිදු කරන්නේ ආශිර්වාදය ලබා ගැනීම පිණිස තුනුරුවන් උදෙසා යම් ආදී පින්කම් සිදු කරනවා ඒ වගේම සීල ආදී ගුණ ධර්මයන් දියුණු කරනවා ඒ වගේම බණ භාවනා ආදී කටයුතු සිදු කරනවා. ඉතින් අද දවසේදී ආනිසංස බහුල ධර්ම දානමය පින්කමේ ආනිසංසයන්ගෙන් තමයි ඒ පින්වත් ලයනල් මහත්මාණන්ට ආශිර්වාද කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම දෙපාර්ශවවලම පරලෝසපත් වන්නට යෙදුන ඒ සියලුම ඥාතීන් සිහිපත් කරලා පුණ්‍ය ආනුමෝදනා කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අප ගෞරවනීය ගුරු දේවෝත්තම මාකඩුල සුදස්සන ස්වාමින් වහන්සේ එවැගේම නන්දරතන ස්වාමීන් වහන්සේ කස්සප ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ ශ්‍රීමත් මහා සංඝරත්නයටත් ආශිර්වාද කරන්නට වගේම විශේෂයෙන් මේ දරුවන්ට ආශිර්වාද කරන්නට මේ පින්කමේදී බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි පින්කම අවසානයේදී පිළිබඳව තවදුරටත් සිහිපත් කරලා ඒ පින් අනුමෝදන් කිරීම කටයුතු සහ ආශිර්වාද කිරීම සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී ධර්මානුශාසනාව සඳහා මා සුදුසුයයි කල්පනා කළා. මොකද කලින් වැඩසටහනේදී එක් මහත්මයා කෙනෙක් ප්‍රශ්නයක් නගන්නට යෙදුණා මේ සතර ගණයන් පිළිබඳව. ඉතින් එදා කාල වේලාවේ හැටියට මම බොහොම සරල පිළිතුරක් ලබා දුන්නේ. නමුත් අද දවසම මම ඒ සඳහා වෙන් කරන්නට බලාපොරොත්තු වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තුල මේ සතර ගණයන් කඩා විඳ දමන්නේ කොහොමද කියන එක සහ ඒ සතර ගණයන් එහෙම කඩා බිඳ දැම්මොත් වෙන්නේ මොකද්ද? එහෙම කරගන්න බැරි වුණොත් වෙන්නේ මොකද්ද? සහ
මේ සතර ගණයන් කියලා කියන්නේ මොන වගේ ධර්මතාවයක්ද කියන එක පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අපිට සප්ත විසුද්ධි ධර්මයන් පිළිබඳව කතා කරනකොට ditthi visuddhiයේදී මේ පිළිබඳව යම් කරුණක් විදිහට ඉදිරිපත් කරන ඒ කරුණ තමයි අනාත්ම ලක්ෂණය පිළිබඳව. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයෙන් අපි දකින විපල්ලාසයන් දුරු කරගන්නට පුළුවන්කම තිබෙනවා. අද ඕනෑම සත්පුද්ගල සංඥාවෙන් ජීවත් වෙන ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නට යෙදුන ඒ ධර්මයේ පිළිබඳව අවබෝධ නොකරගත්ත සත්පුරුෂයන්ගේ ඇසුරක් නොලැබිච්ච හැම කෙනෙක්ම හිතන කල්පනා කරන විදිහක් තියෙනවා. ඒ හිතන කල්පනා කරන විදිහ තුළ දික්ටිගත වෙලා වැරදි විදිහට දකින දැක්මවල ටිකක් ඇති කරගෙන තියෙනවා. ඒ දැකීම් ස්වභාවය ඇති වෙන්නට මෙන්න මේ වැරදි විදිහට ගත්තා වූ තොරතුරු ටිකක් තියෙනවා. ඒ තමයි නිත්‍ය සංඥාවෙන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම සුභ සංඥාවෙන් කටයුතු කරලා තියෙනවා. සුඛ සංඥාවෙන් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි ආත්මීය වූ සංඥාවෙන් කටයුතු කරලා තියෙනවා. මේ හතර ආකාරයේ පිළිබඳව නොදන්නකම යෙදුනහම නිබ්බත්ති ලක්ෂණ නොදැකීම කියන තව අලුතෙන් එකතු වෙන රැවටීමක්. එහෙම නැත්නම් එකතු වෙච්ච කාරණයක් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා මෙන්න මේ කියන විපල්ලාසයන් දුරු කරලා යථාර්ථයේ මෙන්න මේකයි කියලා පරමාර්ථ ධර්මය අවබෝධ කරගන්නකොට තමයි ඒ රැවටීමෙන් මිදුණ කෙනෙක් බවට පත් වෙලා යථාර්ථයේ තේරුම් ගත්ත කෙනෙක් බවට පත් වෙන්නේ. ඉතින් අද දවසේදී මෙන්න මේ හරහායි මේ ධර්ම කරුණු ටික මතක් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඔබගේ හිතේ බොහොම අරමුණු නොයෙකුත් අරමුණු වලට ගලාගෙන යන්නට ඉඩ දෙන්නේ නැතුව මේ ධර්ම කාරණාව තමන්ගේ ජීවිතයට එකතු කරගෙන ජීවිතය තුලින් දකිමින් මේ සතර ගණයන් කඩා ඉහිරුවලා ඒ හරහා යථාර්ථය දකින්නට උත්සාහවත් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන උදාර චේතනාව හිතේ ඇති කරගෙන ධර්ම කරුණු ටික ශ්‍රවණය කරන්න කියලා මතක් කරනවා. ඉතින් මේ සතර ගණයන් වෙන්නේ සමූහ ගණය. ඒ වගේම සන්තති ගණය. ඒ වගේම කෘත්‍ය ගණය සහ ආරම්භන ගණය කියලා ධර්මතාවයන් හතරක් අපිට විස්තර කරගන්නට පුළුවන්කම තිබෙනවා. මේ කාරණා හතර එකක් එකක් ගානේ මම විස්තර කරලා පොදුවේ මේ හතර යෙදුනහම වෙන්නේ කොහොමද සහ ඒ දුරු කරගන්නේ කොහොමද කියන කාරණාවත් මම කතා බහ කරන්නට බලාපොරොත්තු වෙනවා. එතනදී සමූහ ගණය කියලා ගත්තම විශාල ප්‍රමාණයක් එහෙම නැතිනම් කරුණු ගොඩාක් එකට එකතු කරලා සමූහයක් එක රාශී කරගෙන ගත්තහම අපිට හම්බ වෙන දේ තුල අපි රැවටෙනවා. මෙතනදී හැබැයි ඉලක්ක කරන්නේ නාම සහ රූප ධර්ම පිළිබඳව. නාම රූපයන් සමූහ වශයෙන් එකට එකතු කරලා ගත්තාම ඒ ගත් එකේ ස්වභාවයට තමයි අපි රැවටෙන්නේ ඇත්ත කියලා. මම ඔබට මේකට පොඩි උදාහරණ කිහිපයක් ඉදිරිපත් කරන්නම්. අපි හිතමු උදාහරණයක් විදිහට ගහක ගත්තාම අපි ගහ කියලා හඳුන්වන තැන ගහ කියන තැන එහෙම නැතිනම් ගහ කියලා හඳුනා ගන්න තැන වෙන වෙනම වෙන් කරන්න පුළුවන් කාරණා රාශියක් තියෙනවා. මේ ගහේ මුල් ටික වෙනම වෙන් කරන්න පුළුවන්. මේ කොටස මුල් කියලා වෙන් කරන්න පුළුවන්. ඒ වගේම මේ කොටස කඳ කියලා වෙන් කරන්න පුළුවන්. ඒ වගේම මේ කොටස අතු කියලා වෙන් කරන්න පුළුවන්. ඒ වගේම මේ ටික කොළ කියලා වෙන් කරන්න පුළුවන්. මේ ටික මල්, ගෙඩි කියලා මේ ආදී විදිහට පොත්ත, එළය, අරටුව කියලා වෙන් කරන්න පුළුවන් ස්වභාවයෙන් වෙනස් කරන්න වෙන් කරගන්න පුළුවන් ලක්ෂණ වලින් යුක්ත කාරණා ටිකක් තියෙනවා. හැබැයි මේ ටික කොහොම එකට කැටි කරලා ගත්තාම ඔක්කොම එකට එකතු කරලා ගත්තාම සමූහයක් වශයෙන් මේ සමූහයම එකට එකතු කළාම අපි මේකට කියනවා ගහක් කියලා. ඒ වගේම
අපි තව උදාහරණයක් ගත්තොත් ගඩොලෙන් ගඩොල තියලා බඳිනකොට සිමෙන්ති බදාම වලින් බැඳහම අපිට ගඩොල් ගොඩාක් පේනව නෙමෙයි අපිට බිත්තියක් පේනවා. හැබැයි මේ බිත්තිය කියලා අපි කියපු තැන දැකපු තැන ඇත්තටම තියෙන්නේ ගඩොල් එකට තියලා සිමෙන්ති බදාමෙන් බැඳපු බැම්මක්. එහෙම නැත්නම් බැඳීමක් තියෙනවා. මේ බැඳුම ගඩොල් ටිකක් එකතු කරලා බැඳපු මේ බැම් ඒ කියන්නේ බැඳීම අපිට පේන්නේ බිත්තියක් විදිහට. එහෙමනම් අර සමූහයක එකතුවක් අපි නම් කරගන්නව වෙනම ධර්මයක් වෙනම කාරණයක් විදිහට. එතකොට මේ සමූහ අර්ථයෙන් ගත්තාම සමූහ ගණයක් කියන්නේ සමූහයකින් එකතු වෙච්ච ගණයක් එහෙම නැත්නම් ස්වභාවයක් විදිහට මේක ගත්තාම ඒක අපිට ඇත්ත වෙනවා. ඒ ඇත්ත වුණාම තියෙන කාරණේ තමයි අපිට මේ සමූහය තුල තිබෙන යථාර්ථය පරමාර්ථය දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නෑ. මොකද අපි සමූහය කියන තැනකින් නැත්නම් සමූහ අර්ථයකින් ඒකේ අර්ථය ගන්න ගියා. ඔක දැන් අපේ ජීවිතයට ගත්තාම අපේ ජීවිතයේ මේ කය කියන රූපය එහෙම නැත්නම් මේ රූපය ගත්තාම මේ රූපය කොටස් එකට එකතු වෙලා නිර්මාණය වෙච්ච එකක්. මේ ශරීරය එහෙම නැතිනම් මේ අපි මේ කය කියන මේ ශරීරය වෙන් කරන්න පුළුවන් කෑලි වලට වෙන් කරගෙන ගලවගෙන ගියාම ප්‍රධාන වශයෙන් අපිට කෑලි 32ක් හම්බ වෙනවා. මේ කෑලි 32 එකට එකතු කරගත්තාම සමූහ ගණයක් වෙනවා. මේ එකට එකතු කරගෙන සමූහ අර්ථයෙන් ගත්තාම තමයි අපි මේ කෑලි 32ම එකට එකතු කරලා පුද්ගලයෙක් කියලා දකින්නේ. එහෙම නැතිනම් මම කියලා දකින්නේ. එහෙම නැතිනම් මේ අම්මා තාත්තා දුව පුතා කියලා දකින්නේ. එහෙම නැතිනම් පිරිමියෙක් සහ හෝ ගැහැණියෙක් කියලා දකිනවා. මේ විදිහට මේ සමූහය එකට එකතු කරලා එහෙම නැතිනම් සමූහ ගණය තුල තමයි අපි ඒ විදිහට දකින මට්ටමට අරගෙන තියෙන්නේ. එතකොට ඒ පිළිබඳව අර තොරතුරු එකතු වෙච්ච නාම ධර්ම ටික ඒ තොරතුරු එකතු කරගත්ත නාම ධර්මයේ සමූහයක් එකට එකතු කරගත්තාම වෙන වෙනම කෙස් ටික ලොම් ටික නිය ටික දත් ටික සම මස් නහර ආදී කියලා මේ විදිහට ගත තොරතුරු ටික ඔක්කොම එකට එකතු කරගත්තාම ඒ එකට එකතු කරගත්ත නාම ධර්ම ටිකත් සමූහ ගණයක් බවට පත් වෙනවා. ඒ එකට එකතු කරගත්ත නාම ධර්ම ටිකත් අවසාන එක උත්තරයක් සපයනවා. ඒ තමයි පුද්ගල භාවයෙන් කෙනෙක් කියන තැනකින්. එතකොට මේ රූප ධර්මයේ සහ නාම ධර්මයේ කියන මේ ධර්මතා දෙකේම ගොඩාක් එකට එකතු වෙච්ච රාශීන් එහෙම නැත්නම් සමූහයක් එකතු කරගෙන සමූහ ඝන බවට පත් කරගෙන අපි රූපේ සහ නාමයේ පිළිබඳව ගනුදෙනු කරනවා. මේ තමයි සමූහ ලක්ෂණයේ සමූහ ඝනයේ තියෙන ලක්ෂණ. එහෙම නැත්නම් ස්වභාවය. ඊළඟට අපි බලමු සන්තති ඝනය. සන්තතියක් කියලා කියන්නේ පැවැත්මක්. මෙතනදී සන්තති ඝනය කියලා කියන්නේ යම් පැවැත්මක් එහෙම නැතිනම් යම් පවතින ආකාරයක එක රාශී කරලා ගත්ත ස්වභාවයක්. අතීත වශයෙන් වර්තමාන වශයෙන් අනාගත වශයෙන්. අතීත අනාගත වර්තමාන කියන මේ කාල තුනම එකට යා කරමින් මේ සන්තති ඝනය දකින්නට පුළුවන්කම තිබෙනවා. එතනදී දකින්න ස්වභාවයත් නාම රූප දෙක මුල් කරගෙනමයි පැහැදිලි කරගන්නට වෙන්නේ. අපිට අතීතයේ තිබුණ රූපෙමයි වර්තමානයේ පවතින්නේ. ඒ රූපෙමයි අනාගතේ අපිට හම්බ වෙන්නේ කියලා අපි හිතුවොත් මේ සන්තති ඝණයකට ලක් වෙච්ච තොරතුරක් අපිට හම්බ වෙලා තියෙනවා. අපි උදාහරණයකට හිතමු. පුංචි කාලේ අපි උපදිනකොට එහෙම නැත්නම් අපිට දැනුම් තේරුම් ඇති කාලේ වෙනකොට අපි ඇසුරු කරපු සමහර දේවල් හැම දෙයක්ම නෙමෙයි සමහර දේවල් අපි තරුණ වෙනකොටත් ඒ විදිහමයි. සමහරවිට අපි වයසට යනකොටත් ඒ විදිහටම තියෙනවා කියලා අපිට දැනෙනවා. වෙනස් වෙච්ච බවක් නම් අපිට
හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේම නැහැ. මෙන්න මේ විදිහට නිත්‍ය සංඥාවෙන් අතීත වර්තමාන අනාගත කියන කාල තුනම යා කරමින් අපිට යම් විදිහක රූපයක් හම්බ වෙනවා නම් මේ හම්බ වෙලා තියෙන්නේ සන්තති ගණය කියන කාරණාව නිසායි. සන්තති ගණය කියන ධර්මතාවය නිසායි. අපි මේකට සමහර වෙලාවට අපි එක පුද්ගලවාදීනොත් කතා කරනවා, ද්‍රව්‍ය කාරණාවලුත් කතා කරන්නට පුළුවන්. අපි හිතමු අපි පුංචි කාලේ අපි දැකපු හඳමයි අදටත් අපිට දකින්නට තියෙන්නේ. ඒ වගේම තමයි මතු අනාගතේ අපි යම් දවසක හඳ දිහා බැලුවා නම් අපිට ඒ හඳමමයි පේන්නේ. එතකොට අතීතයේ තිබුණ හඳමයි වර්තමානයේ අනාගතයේත් අපිට ඒ එකම හඳමයි අපිට දකින්නට ලැබෙන්නේ කියන තැන අපිට ඔන්න උත්තරයක් හම්බ වෙනවා. මොකද මේකේ වෙච්ච වෙනස් වීම් ටික අපිට හඳුනා ගන්නට බැරි වුණා. බැරි වෙන්නට හේතුවත් මේ සන්තති ගණයම. ඔය භෞතික සිද්ධියක් මම ඔය ගත්තේ. අපි අපේ ආධ්‍යාත්ම එහෙම නැතිනම් රූපේ සම්බන්ධ කරගෙන කය මුල් කරගෙන ගත්තාම සමහර වෙලාවට පුංචිම කාලේ හරි වේගෙන් වර්ධනය වෙනවා. තරුණ වයසටපත් වුනහම මැදි වයස වගේ කාලය වෙනකම්ම එහෙම නැතිනම් අවුරුදු 30ක් 40ක් විතර වගේ එක දිගට කාලයක් මේ කාලය තුල ලොකු රූපේ වෙනස් වීම ටිකක් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. මොකද මේ කාලය තුල කය හරිම ශක්ති සම්පන්නයි. මේ කාලය තුල මේ කයේ හැඩේ ලොකු වෙනස් වීමක් අපිට දකින්නට ලැබෙන්නේ නැහැ. අපි ඒ නිසා අපි මුණ ගැහුණාම යම් කෙනෙක් මුණ ගැහුණාමත් අපි කියනවා කලින් හිටිය වගේමයි. කිසි වෙනසක් වෙලා නැහැ. ඒ වගේමයි කියලා අපි සමහරලාට කතා කරනවා. සමහරලාට ටික ටික වයසට යනවා. හැබැයි අවුරුදු වලින් වයසට ගියාට අපි කියන රූපෙන් නම් වයසට ගිහිල්ලා නැහැ වගේ. ඒ එදා හිටිය වගේමයි කියලා. අපි මේ එදා සහ අද සහ අනාගතය කියලා මේ අතීත වර්තමාන අනාගතය කියන කාල තුනම මුල් කරගෙන ඒ අනුව රූපයේ ස්වභාවය එක සමානව දකිනවා නම් අපි මේ දැකලා තියෙන්නේ සන්තති ගණය හරහා. ඒ වගේම තමයි නාම ධර්ම ටිකෙත් අපිට යම් හිතන කල්පනා කරන දේවල් ටිකක් තියෙනවා නම් ඕක තමයි අපි එදා කිව්වේ. එහෙම නැතිනම් එදා මට හිතුනේත් ওই විදිහටමයි. එහෙම නැතිනම් මට අද හිතෙන්නේත් එදා හිතුන විදිහටමයි. කිසි වෙනසක් වෙලා නැහැ. අනාගතයේත් යම් විදිහකට මම දැක්කනම් හිතුණා නම් මට ඒත් ඒ විදිහටමයි හිතෙන්නේ. එකම දේ, කියන්නේ එකම පැවැත්මක් මේ තියෙන්නේ. කියන තැනකින් සන්තතියක් බලනවා. මේක තව ගැඹුරට ගියාම ඔගේ තව අර්ථයේ ගැඹුරට යනකොට පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. මේ එකම රූපේ තමයි දිගටම පවතින්නේ. එහෙම නැතිනම් මේ එකම හිත තමයි දිගටම පැවතීගෙන යන්නේ කියන ආත්මී හැඟීමෙන් යුක්තව දකින දැක්මක් මේක හරහා තියෙනවා. ඒ කියන්නේ එකම දෙයක්, ඒ කියන්නේ එකම කෙනා, ඒ කියන්නේ එකම දේ, එකම සිතුවිලි, එකම අදහස් ටික, එහෙම නැතිනම් එකම විදිහට පහළ වෙන්නේ කියන කාරණාව මුල් කරගෙන මේ සන්තතියක් පිළිබඳව, එහෙම නැතිනම් පැවැත්මක් පිළිබඳව එක රාශී කරගත්ත තොරතුරු ටික, එහෙම නැතිනම් පැවැත්මේ වෙනස් වීම ටික දකින්නේ නැතුව ඒ පිළිබඳව අපි සන්තති ගණය හරහා දකිනවා. ඊළඟට අපිට තියෙනවා කෘත්‍ය ගණය. මෙතනදී කෘත්‍ය ගණය කියලා කියන්නේ ක්‍රියාකාරකම් රාශියක් එකට එකතු කරලා ගත්තහම කෘත්‍ය ගණය කියලා පෙන්වන්න පුළුවන්. දැන් අපි උදාහරණයකට ගත්තොත් වාහනයක් ගත්තාම අපි හිතමුකෝ මොටර රථයක් ගත්තාම මේට මොටර රථේ ගමන් කරනවා කියන තැනකින් එහෙම නැත්නම් රෝද ටික කැරකිලා ගමනක් ඉස්සරහට යනවා කියන වාහනේ යනවා කියලා තමයි අපි දකින්නේ. හැබැයි මේ වාහනේ යනවා කියන එක ඇතුලේ විශාල ක්‍රියාකාරකම් රාශියක එකතුවක් තියෙනවා. එතනින් ඒ ඉන්ධන සපයන්නට ඕනේ. ඒ වගේම ඉන්ධන ගිනි ගන්නට ඕනේ. ඊට පස්සේ ගිනි ගත්තට පස්සේ එතන ඊට අනුරූපව ඒ වෑල් ඇරෙන්න වැහෙන්න ඕනේ.
ඒත් එක්ක මේ පිස්ටන් එක ඊට අනුරූපව ගිනි ගන්න ශක්තිය පාවිච්චි කරලා පිස්ටන් එක ඉහළ පහළ යන්නට ඕනේ. ඒකත් එක්ක සම්බන්ධ කරලා තියෙන දැතිරෝධ ටික කැරකෙන්නට ඕනේ. ඒ දැතිරෝධ ටික සම්බන්ධ කරලා තියෙන ජීර පෙට්ටිය ඊට පස්සේ එහෙම නැත්නම් එන්ජින් එකෙන් ජීර පෙට්ටියට ගියාම එතන තියෙන දැතිරෝධ හරහා එකකට එකක් මාරු වෙවි ඒ වේගය අඩු වැඩි කිරීම පිණිස මේ ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒකෙන් මේ ශක්ති පරිවර්තනය වෙන ශක්තිය අරගෙන රෝදවලට අරගෙන රෝද කරකවන්නට ඕනේ. ඒ රෝදවල කැරකීම නිසා ගමනක් ඉදිරියට යනවා. නමුත් අපිට අර ඇතුලේ වෙන එක එක රේසරයක් එහෙම නැත්නම් දැතිරෝධයක් ගානේ වෙන ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. අපිට මෙන්න මේ ක්‍රියාකාරකම් එකක්වත් පේන්නේ නැහැ, දන්නෙත් නැහැ අපි සමාජලාට. ඒ ක්‍රියාකාරකම් සියල්ලේම එකතුවක් විදිහට අපි අරගෙන අපි කතා කරනවා වාහනයක් ගියා කියලා. එහෙම නැත්නම් වාහනයක් යනවා කියලා. ඇත්තටම වාහනයක් යනවා කියන කාරණාව තුල වෙලා තියෙන්නේ අන්න අර වගේ ක්‍රියාකාරකම් රාශියකගේ සංකලනයක් එකතුවක්. ඒ නිසා කෘත්‍ය සමූහයකගේ එකතුවකට කියනවා කෘත්‍ය ගණනය කියලා. මම එක උදාහරණයකට ඔබට මතක් කළේ. එතකොට මේක අපේ ජීවිතයට සම්බන්ධ කළාම අපේ ජීවිතය තුළ පෙන්වන්න පුළුවන්කම තියෙනවා ඇහැට පේන රූපය පිළිබඳව. එහෙම නැතිනම් කනට ඇහෙන ශබ්දය පිළිබඳව. නහයට දිවට ශරීරයට දැනෙන ඒ අරමුණු පිළිබඳව. එහෙම නැතිනම් මේ කයේ ක්‍රියාකාරකම් පිළිබඳව. අපි උදාහරණයකට ගත්තොත් මේ කයේ ක්‍රියාකාරකම අපි අත ඔසවනවා කියලා පෙවුනට ඇත්තටම මේ අත ඔසවනවා කියන ක්‍රියාවලිය තුළ මේ අත කියලා මේ කියන කොටසේ පිහිටීම එක කොටසක් ගානේ වෙනස් වෙවි ගිහිලා තමයි ඒ අත පාත තිබුණ අත ඉහළට ඔසවපු පත දක්වා ගමන් කරලා තියෙන්නේ. ක්‍රියාත්මක වීම රාශියකක එකතුවක්. මේකට චිත්තේ බලපෑමක්, ඒ කියන්නේ හිතේ බලපෑමක් තියෙන්නට ඕනේ. ඒ වගේ මේ හිතේ බලපෑම චිත්තක්‍රිය වායු ධාතු හරහා මේ කයට බලපෑම් කරලා දිගාරින හකුලවන ක්‍රියාවලියක් සිද්ධ කරනවා. ඒ දිගාරින හකුලවන ක්‍රියාවලියට බාර දීලා ඒ ක්‍රියාවලිය ක්‍රියාත්මක වෙනවා. මේ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය එකපාර එකකින් ක්‍රියාත්මක වුණා නෙමෙයි. ක්‍රියාවලි රාශියකගේ එකතුවක් විදිහට තමයි දකින්නට පුළුවන්කම තියෙන්නේ. මේක ඔබට වඩාත් වැඩිදුර දැන ගැනීම පිණිස මේ ක්‍රියාවලිය රාශියක එකතුවක් කියන එක අර වේගෙන් පින්තූර ගන්න පුළුවන් කැමරාවකින් හෝ එහෙම නැතිනම් ඔබට අරන චිත්‍රපටි ප්‍රදර්ශනය කරපු ඒ ෆිල්ම් රෝල් එක එහෙම නැතිනම් ඒක නෙගටිව් එක හොයාගන්න පුළුවන් නම් එතනදී මේ එක අතක් ඔසවනවා කියන තැන පින්තූර රාමු කීයක් ගෙහිලා තියෙනවද කියන එක හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා. විශාල පින්තූර රාමු ටිකක් තියෙනවා එකම විදිහට. හැබැයි මේකේ පින්තූර රාමු දෙපැත්ත කෙළවරවල් දෙක අරගෙන බැලුවහම අත පල්ලෙහාට දාගෙන හිටපු අත උඩට අරගෙන තියනවා දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා මේ පින්තූර රාමු ටික හොඳට පරීක්ෂා කරලා බලනකොට දශමයේ වෙනස් වෙවි තමයි මේ අත ඉහළට ඇවිල්ලා තියෙන්නේ ටික වෙනස් වෙච්ච ආකාරය. ඇත්තටම සිද්ධ වෙන සිදුවීම එහෙම සිදුවීමක්. හැබැයි ඒ ක්‍රියාකාරකම් ටික කොහොම එකට එකතු කරගත්තාම ඒ ක්‍රියාකාරකම් ටිකේ අවසාන එකතුව ගත්තාම අත ඔසවුවා කියලා අපි කතා කරනවා. හැබැයි මේ ක්‍රියාකාරකම් රාශියක එකතුවක්. කෘත්‍ය ගණය කියලා පෙන්නන්නේ නිසා. ඒ වගේම තමයි නාම ධර්ම පැත්තේ. අපිට මේ හිතක් ඉපදුනා කියලා කිව්වට මේ ඉපදිච්ච හිත එහෙම නැත්නම් එක තනි හිතක් කියලා කිව්වට එහෙම නැත්නම් එක හිතක ක්‍රියාකාරකම් රාශියක් තියෙනවා. අපි මේ ටික චෛතසික කියලා හඳුන්වන තැනේදී හඳුනා ගන්න පුළුවන් එක හිතක යෙදෙන්නේ එක චෛතසිකයක් නෙමෙයි. හිතේ ගති ලක්ෂණ ගණනාවක් තියෙනවා මේ හිතේ. සබ්බචිත්ත සාධාරණ වෙච්ච චෛතසික තියෙනවා. ඒ වගේම ප්‍රකිරණක වූ චෛතසික තියෙනවා. කුසල සිතක් නම් උපදින්නේ සෝබන චෛතසික තියෙනවා. විරච්ච චෛතසික මේ විදිහට අකුසල සිතක් නම් උපදින්නේ අසෝබන චෛතසික එහෙම නැතිනම් දෝෂ රාග දෝෂ මෝහ ආදී වගේ අකුසල චෛතසික ධර්මයන් ටික තියෙනවා.
මේ විදිහට කුසල හෝ වේවා අකුසල හෝ වේවා ඒ උපදින හිත අනුව චෛතසික ධර්මයන් රාශියකගේ ක්‍රියාකාරකමක් තමයි මේ හිත ඉපදුනා කියලා කියන්නේ. එතකොට මේ හිතක් කියලා අපි කතා කළාට තනි අදහසකින් තනි අර්ථයකින් මෙතන තියෙන්නේ කෘත්‍ය ගණනාවක එකතුවක්. ක්‍රියාකාරකම් රාශියක එකතුවක්. ඒ ක්‍රියාකාරකම් රාශියම එකට එකතු කරලා එකට එක ගත්තාම ඒ සමස්ත අර්ථය තමයි අපි මේ හිත මේ විදිහේ හිතක් කියලා කතා කරන්නේ. එහෙම නැත්නම් මෙහෙම හිතක් පහළ වුණා නේද කියලා කියන්නේ. එහෙමනම් මේ රූපයත් එහෙම නැත්නම් මේ කයේ ක්‍රියාකාරකම් ටිකක් නාම ධර්මයන්ගේ ක්‍රියාකාරකම් ටිකක් කියන මේ ක්‍රියාකාරකම් සියල්ලම එකට එකතු කරලා එකම ක්‍රියාවක් විදිහට දකින්නේ මෙන්න මේ කෘත්‍ය ගණය මුල් කරගෙන. ඊළඟට අපිට තිබෙනවා ආරම්මන ගණය. මෙතනදී මේ ආරම්මන ගණයේදීත් ඇහෙන් එන අරමුණු තියෙනවා. ඒවා අපි රූපාරම්මන කියලා පෙන්නනවා. කනෙන් එන අරමුණු සද්දාරම්මන. ඒ වගේම නහය, දිව, ශරීරේ ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන. මනසේම අරමුණු කරන අරමුණු තියෙනවා ධම්මාරම්මන කියලා. මේ හිතට ආරම්මණයන් 6කින් අරමුණු ගන්න පුළුවන්කම තියෙනවා. මේ ගන්න අරමුණු එකපාර අරමුණු දෙකක් ගන්න පුළුවන්කමක් නැහැ. එකපාරකට ගන්න පුළුවන් එක අරමුණක් විතරයි. ආරම්මන රාශියක් එකට එකතු කරලා එකපාර ගන්න පුළුවන්කමක් නැහැ. හැබැයි අපිට මෙන්න මේ එක අරමුණු එකින් එක අරගත්ත මේ අරමුණු සියල්ලම එකට එකතු කරගෙන ඒක අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. මම උදාහරණයකට ඔබට කිව්වොත් අපිට මේ ඇහැට පේන රූපේ මුල් කරගෙන එන අරමුණක් රූපාරම්මණයකුයි ඒ වගේම ඒ රූපයට අපි නම් කරන නම උච්චාරණය කරන ශබ්දයයි ඒ සද්දාරම්මණයත් වෙනම ගන්නවා. ඊළඟට ඒ තියෙන රූපය අපි ආහාරයට ගන්නවා නම් එහෙම නැත්නම් කෑමට ගන්නවා නම් ඒ නිසා දිවට දැනෙන රසයක් තියෙනවා නම් ඒ රසය රසාරම්මණයකින් විදිහට ගන්න පුළුවන්. ඒ වගේ මේක යම් සුවඳක් තියෙනවා නම් ඒ සුවඳ ගන්ධාරම්මණය හරහා නහයෙන් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට රූපාරම්මණයකුත් තියෙනවා, සද්දාරම්මණයකුත් තියෙනවා, ගන්ධාරම්මණයකුත් තියෙනවා, රසාරම්මණයකුත් තියෙනවා. එතකොට මේ යම් දෙයක් අපිට එකපාරක් අරමුණු වෙනකොට මේ සමස්ත තොරතුරු ටිකම අපි ළඟ අරමුණු වශයෙන් වෙන් වශයෙන් අරගෙන තිබිලා ඒ තියෙන අරමුණු ටික ඔක්කොම එකට කැටි කරලා ඒ අරමුණ සිහි කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අර අරමුණු ඔක්කොම එකපාර උපදිනව නෙමෙයි. ඒ අරමුණු කරපු සියල්ල එකට කැටි කරලා ඒක අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට තමයි අපි කියන්නේ අපි හිතමුකෝ උදාහරණයකට අඹ ගෙඩියක් කියලා. අඹ කියන වචනේ ඇහෙනකොට ඔබට ඒත් එක්ක එකතු කරගත්ත ආරම්මන ගොඩක එකතුවක් තියාගෙන ඉන්න නිසා ඒක අරමුණු වෙන නිසා අඹ කියන වචනේ ඇහිච්ච ගමන්ම ඉදුණු අඹ කියලා කිව්වොත් ඔබට ඒකේ පාට ඒ වගේ මේකේ රසය ඒකේ සුවඳ කියන මෙන්න මේ ස්වභාව ලක්ෂණ ටික ඔබට එකපාර අරමුණු කරන්න පුළුවන් වෙලා තියෙනවා. අමු අඹයක් කියලා කිව්වොත් ඔබට ක්ෂණිකව මේ අරමුණ වෙනස් වෙනවා. ආරම්මනේ අඹ කියන වචනේමයි. හැබැයි අමු අඹ කියලා කිව්ව ගමන්ම ඒකේ පාට, ඒ වගේම ඒකේ රසය, ඒකේ සුවඳ මේ සියල්ල වෙනස් වෙලා යනවා. එහෙනම් මේ එක අරමුණකින් මේ සියල්ල කළා නෙමෙයි. මේ විදිහට ගත්ත අරමුණු රාශියක් එකට එකතු කරලා අරගෙන තියාගෙන ඒ සියල්ලම එකට එකතු කරලා කැටි කරලා ඒක අරමුණු කරනවා. වෙන් වශයෙන් ගත්ත අරමුණු ටික එකට කැටි කරලා අරමුණු කරන්න පුළුවන් හැකියාව තියෙනවා මනසට. මොකද ධම්මායතනෙන් තමයි මේ ටික ඔක්කොම එකට කැටි කරලා දෙන්නේ. ඒ කැටි කරලා දුන්න අරමුණු ටික මන ආයතනයේ විසින් අරමුණු කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙන්න ආරම්මන ගණය. දැන් අපි කතා කළා සමූහ ගණය පිළිබඳව කතා කළා. ඒ වගේම සන්තති ගණයක් පිළිබඳව කතා කළා. කෘත්‍ය ගණය පිළිබඳව කතා කළා. ඒ වගේම
ආරම්මන ගණය පිළිබඳවත් කතා කළා. එතනදී අපි මෙන්න මේ කාරණාව තවදුරටත් පැහැදිලි කරගන්න. මේ සමූහ ගණය සන්තති කෘත්‍ය ආරම්මන කියන මේ ගණ හතරේ ලක්ෂණය තවදුරටත් විග්‍රහ කරගත්තාම අපිට මේ තුල පරමාර්ථ ධර්මයේ තුල අන්තර්ගත වෙන සිද්ධිය සහ මේ ගණයන් පිළිබඳව ඒ ගණයන් වලට අනුව අපි ගත්තාම තියෙන ස්වභාවය දෙපැත්තට වෙන් කරලා සංසන්දනාත්මකව පැහැදිලි කරගන්න උත්සාහවත් වෙනවා. එතනදී සමූහ ගණය ගත්තාම අපිට මේ රාශියක් සමූහයක් එකට එකතු කරලා ගත්තාම තියෙන අර්ථය අපිට ලැබෙන්නේ මේක වෙන් වශයෙන් වෙන් කරලා හඳුනා ගන්නට බැරි වෙන නිසා. ඒ නිසා තමයි අපිට දහමේ අර්ථයක් සපයන්නේ මේ කෙලෙසයක් බැඳිලා තියෙන්නේ මේ සමූහ ගණය නිසා. සත්පුද්ගල හැඟීම එහෙම නැතිනම් ආත්මී හැඟීම මේ රූපෙට පතිත කරන්නට පුළුවන්කම ලැබිලා තියෙන්නෙම මෙන්න මේ එක සමූහ ගණය කියන එක ධර්මතාවයක් එතන පවතිනවා. ඒකට හේතුව තමයි අපි උදාහරණයක් විදිහට ගත්ත මේ ශරීරයේ කොටස් ටික මේ ශරීරයේ ගත්තාම කෙස් ටික, ලොම් ටික, නිය ටික, දත්, සම්මස්, නහර, ඇට මිදුළු ආදී මේ විදිහට කුණප කොටස් 32කින් යුක්තයි කියලා පැහැදිලි කරනවා. එතකොට මේ කෑලි 32ක් වෙන වෙනම තියෙන මේ කෑලි 32 එකට එකතු වෙලා තියෙනකොට අපිට මේ එකට එකතු වෙලා තියෙන සමස්ත පද්ධතියම පේනවා මිසක් ඒ පද්ධතිය තුළ මේ කෑලි වලින් යුක්තයි කියලා පේන්නේ නැහැ. ඒකට උදාහරණයක් විදිහට අපි ගත්තොත් මේසයක් හරි පුටුවක් හරි ගත්තොත් අපි උදාහරණයකට පුටුවක් ගත්තොත් මේ පුටුව කියලා කියන තැනට එනකොට පුටුව කියලා නම් කරන තැනට එනකොට කෑලි රාශියක් මේකට එකතු වෙලා තියෙනවා. ලී කෑලි විවිධ හැඩවලට විවිධ දිග ප්‍රමාණයන් වලට යුක්ත වෙන මේ ලී කෑලි ටික එකට එකක් එකලස් කරලා කෑලි ටික හයි කරපුවාම අන්නේ හයි කරලා කෑලි ටික සම්බන්ධ වුණාම ඒ නිර්මාණය වෙන හැඩයට තමයි අපි පුටුව කියලා නම් කරන්නේ. එතකොට මේ කෑලි ටික එකට එකතු වෙච්ච නිසා පුටුවක් නිර්මාණය වුණාද එහෙම නැතිනම් පුටුව කියන එක සමස්තයේ තියෙන එකක් ඒ තියෙන පුටුවේ තමයි මේ කෑලි ටික හයි වෙලා තියෙන්නේ කියන එකද ඇත්ත කතාව. අපි ටිකක් මේක හිතලා බලමු. පුටුව කියන කාරණාව අපිට හම්බ වෙන්නේ කෑලි ටික හයි කළාට පස්සේ කියන එක ඔබට නුවණට තේරෙයි. ඒ වඩු වැඩ කරන වඩු කර්මාන්තයේ කරන ඒ උදවිය ඒ සැලැස්මක් හදලා ඒ සැලැස්මට අනුව අවශ්‍ය කරන ලී දණු ටික ඒ හැඩයන් වලට කපාගෙන ඒ දිග ප්‍රමාණයන් වලට කපාගෙන ඒ පොඩි කෑල්ල ඉඳන් දිග කෑල්ල දක්වා මේ කෑලි ටික ඔක්කොම සකස් කරගන්නවා. මේ සකස් කරගත්ත කෑලි ටික ඔක්කොම අරගෙන එකම මිටියකට තියලා ගැට ගැහුවා. ලණුවකින් හුද්දට ගැට ගහලා එක මිටියකට තියලා කරේ තියාගෙන අරයි යන්න පුළුවන් විදියට එක මිටියකට තියලා ගැට ගැහුවොත් අපි මේකට කියන්නේ නැහැ පුටුව කියලා. මේකට කොයිම වෙලාවකවත් පුටුව කියලා ආමන්ත්‍රණයක් එහෙම නැතිනම් නම් කරන්නේ නැහැ. හැබැයි මේ කෑලි ටිකම විසිරුවලා ඒ කෑල්ලෙන් කෑල්ල අර සැලැස්මට අනුව එකට සම්බන්ධ කරලා ශක්තිමත් වෙන විදිහට හයි කරගෙන මේ ඒ කෑලි ටිකේ එකතුවෙන් යම් හැඩයක් නිර්මාණය වෙනවා. මෙන්න මේ කෑලි ටිකේ රාශි වීමෙන් නිර්මාණය වෙන හැඩයට අපි පුටුව කියලා කියනවා. දැන් මේ කෑලි ටික රාශි වෙලා හැදිච්ච මේ හැඩයත් එක්ක මේ රාශි ටික උස්සගෙන එහෙම නැත්නම් මේ ලී කෑලි ටික ඔසවගෙන යනවා නම් මේ හැඩයට කිසිම හානියක් නොවන විදිහට හැඩේ වෙනස් නොවන විදිහට මේ ලී කෑලි ටික ඔසවගෙන යනවා නම් ආමන්ත්‍රණය කරයි කෙනෙක් හඳුන්වයි පුටුවක් අරගෙන යනවා එහෙම නැත්නම් පුටුව කොහෙද අරගෙන යන්නේ කියලා. එතකොට පුටුවක් විද්‍යමාන වෙනවා පේනවා. අර කලින් ලී ටික ඔක්කොම එකට ගැට ගහලා ලී මිටි අරගෙන යනකොට පුටුව කොහෙද අරන් යන්නේ කියලා අහන මට්ටමක් එතන පවතින්නේ නැහැ. එමනම් මේ සමූහයක් එකට රාශි වුණාම
ඒ හැඩයක් එනවා නම් අන්නේ ඒ හැඩය එන විදිහට රාශි වුණාම තමයි අපි ඒ නම යොදලා පාවිච්චි කරන්නේ. එහෙම නැතුව අපි මේ යොදපු නාමයේ තියෙන එක ඇත්තටම පවතින යථාර්ථය නෙමෙයි. පරමාර්ථ සිද්ධිය නෙමෙයි. හැබැයි මේ පරමාර්ථ සිද්ධිය අපි දකින්න ඕනේ නම් අපිට අද මේ සමූහ ගණයේ මුල් කරගෙන विद्यमान වෙන රූපයක් තියෙනවා නම් ද්‍රව්‍ය කාරණා වෙන්න පුළුවන් සත්ව පුද්ගලයෝ වෙන්න පුළුවන් මෙන්න මේක විනිවිද අරගෙන ගිහිල්ලා මේ ගණේ කඩන්නට වෙනවා විනාශ කරන්නට වෙනවා වෙන් කරන්නට වෙනවා මේ ගණය නුවණිනුයි කඩන්න ඕනේ නුවණිනුයි වෙනස් කරන්නට ඕනේ වෙන් කරන්නට ඕනේ පවතින ස්වභාවයේ තේරුම් ගන්නට නම් ඒ දේ පිහිටපු ආකාරය හොඳට පරිශීලනය කරන්න පුටුව කියන එක හැදුනේ මෙන්න මේ ලී කෑලි ටික එක එක හැඩයන් වලට කපලා එක එක දිග ප්‍රමාණයන් වලට කපලා ඒ ටික ඒ හැඩයේ එන විදිහට රාශි කරලා ශක්ති සම්පන්න වෙන විදිහට හිර කරාම තමයි අපි ඒකට පුටුව කිව්වේ. හැබැයි අද වර්තමානයේ අපිට තියෙන දෝෂය තමයි මේ සමූහ ලක්ෂණය මුල් කරගෙන එහෙම නැත්නම් සමූහ ගණය මුල් කරගෙන අපිට මේක පුටුවම වෙලා පේනවා. ඒක වැරද්දක් නැහැ පුටුවම වෙලා පේන එක. අපේ මට්ටමේ හැටියට. හැබැයි පුටුවම වෙලා පේන එක නෙමෙයි මේකේ යථාර්ථය. ඒක සම්මතය. මේ සම්මතය නෑ කියලා කියන්නට හදන උත්සාහයක් නෙමෙයි. මේ සම්මතයේ තුල අන්තර්ගත වෙච්ච යථාර්ථය දකින්න නම් මෙන්න මේ සමූහ ගණය විදලා තමයි බලන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට අපිට හැකියාව තියෙන්නට ඕනේ මේ පුටුව කියපු තැන හැබෑවටම පවතින සිද්ධිය මොකක්ද කියලා මේකේ කැලි ටික ගැන හොඳට විමසලා බලන්න. හැබැයි මේ විමසන්න යනකොට ආකාර දෙකකට විමසන්න පුළුවන්. නුවණ ඇතුව විමසන්නත් පුළුවන්. නුවණ නැතුව විමසන්නත් පුළුවන්. නුවණක් නැතුව විමසන්න පුළුවන් පුටුවේ ඇඳ, පුටුවේ කකුල, පුටුවේ හේතු වෙන කෑල්ල, පුටුවේ වාඩි වෙන කොටස, පුටුවේ මේ අහවල් කකුල, මේ අහවල් කකුල, මේ ඉස්සරහා කකුල්, මේ පිටිපස්සේ කකුල්, මේ පුටුවේ ඇඳ මේක කියලා මේ විදිහට පුටුව කියන අර සමූහ ගණයේ මුල් කරගෙනම සමූහ අර්ථයේ ඇතුලේ ඉඳගෙනම කැලි ටික බලන්න පුළුවන්කම තියෙනවා. හැබැයි එහෙම බලන්නකොට ඒ නුවණින් බැලුවා වෙන්නේ නැහැ. මොකද මේ ගණයේ ලෙහිලා යන විදිහට නෙමෙයි බලලා තියෙන්නේ. සමූහ ගණයේ විනාශ වෙන නැත්නම් කැඩිලා බිඳිලා ලෙහිලා යන විදිහට නෙමෙයි අපි බලලා තියෙන්නේ. එහෙම නුවණින් බලනකොට මේ සමූහය ලෙහෙන්නට ඕනේ. මේ සමූහය අපිට හම්බ වෙන්නේ කොහොමද? වෙන මොන කැලි ටිකක්. ටික එකට අමුණනකොට තමයි අපිට ඒ තුලින් विद्यमान වෙන්නේ පුටුවක්. එවනම් පුටුවක් හම්බ වෙන්න කලින් තිබුණේ කොහොමද? අර වෙන වෙනම තිබුණ හැඩයන් සහ විවිධ දිග වලින් යුක්ත කැලි ටිකක්. ලී කැලි ටිකක් තමයි තිබුණේ. මෙන්න මේ ලී කැලි ටිකක් හැටියට දකිනවා විවිධ හැඩසටහන් තියෙන විවිධ දිග ප්‍රමාණයන්ගෙන් යුක්ත මේ ලී කැලි ටික පුටුවට කලින් තිබුණ බව හඳුනා ගන්න නම් අපි මේ පුටුව කියන ප්‍රඥප්තිය ඇතුලේ ඉඳගෙන මේ පුටුව කැලි ගැන විමසුවට හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් අපිට තේරෙන්නට ඕනේ අපිට මේ පුටුව හම්බ වෙලා තියෙන්නේ කොහොමද? අර වගේ කැලි ටිකක් තිබිච්ච තැනක තමයි අපිට මේ සමූහ ගණය මුල් කරගෙනයි අපිට මේ පුටුවක් හම්බෙලා තියෙන්නේ කියන පණිවිඩය දැනගෙන තිබුණ කෙනෙකුටයි නුවණක් ඇති කෙනෙකුටයි මේ පුටුව හැදුනේ කොහොමද කියන එක පිළිබඳව කෑල්ලෙන් කෑල්ල විමසලා බලන්න පුළුවන්කම තියෙනවා. මම ওই පුටුව ගැන මතක් කරේ අපිට ඕක සරල අර්ථයකින් ගන්න පුළුවන්කම ලැබෙන නිසා. නමුත් මේක පුටුව ගැන බලන්නට පෙන්වන කාරණයක් නෙමෙයි මම මේ පෙන්වන්නට ඕනකම තිබුණේ. මේක පිළිබඳ උදාහරණයක් පෙන්වන්නටයි මම මේ මතක් කළේ. අද අපිට පුද්ගලයාම වෙලා පේනවා මේ රූපේ. මමම වෙලා පේනවා මේ රූපේ. මේ රූපය සමූහ ගණයක්. කේ සමූහයකින්, ලොම් සමූහයකින්, නිය, දත්, සම්, මස්, නහර කියන මේ කෑලි සමූහයක් එකට එකතු වෙච්ච එකක් තමයි මට මේ රූපේ පුද්ගලයෙක් වෙලා පේන්නේ. මමම වෙලා පෙවුනේ.
මේ මම වෙච්ච රූපයේ මේ සමූහ ලක්ෂණ එහෙම නැත්නම් සමූහ ගණය දුරු කරන්න කෑල්ලෙන් කෑල්ල ගලවලා බලන්න යනකොට අපි මේ සමූහ ලක්ෂණයේ ඇතුලේ ඉඳගෙනම එහෙම නැත්නම් සමූහ ගණයේ තුල ඉඳගෙනම නම් මේක ලියන්න යන්නේ හරියට අර කලින් පෙන්නපු උපමාව වගේ. පුටුව එහෙම්මම තියාගෙන පුටුවේ කෑලි ටික පෙන්නවා වගේ. කවදාක්වත් පුටුව ලෙහෙන්නලා පේන්නේ නැහැ අපිට. මේ සමූහ ගණය ලෙහෙන්නේ නැහැ අපිට. මේ බලන ක්‍රමයෙන්. එහෙමනම් සමූහ ගණය ලෙහෙන විදිහට බලන්න නම් කරන්නට ඕනේ කේටික සම්මස්නහර ඇට මිදුළු ආදී කියන මේ කුණප කොටස් 32ම එකට රාශි වෙච්ච විදිහට රාශි වෙලා මේ හැඩයක් හැදුනා. ඒ හැදිච්ච හැඩයට තමයි අපි එක්ක මම කියන්නේ එහෙම නැත්නම් පුද්ගලවාදයෙන් අපි කතා කරන්නේ. ඔබ නිකන් හිතන්න මේ හැම ගලවලා එලලා කෙස් ටික ලොම් ටික නිය ටික දත් ටික සම මස්නා ඒ කියන්නේ අර ඇට මිදුළු කියන මේ ඇතුලේ තියෙන කෑලි ටික ඔක්කොම වෙන වෙනම ගලවලා මේ හැම ඇතුළට දාලා ආපහු හතර මුල්ලෙන් අරගෙන ගැටයක් ගහලා පාර්සලයක් එහෙම නැත්නම් පොට්ටනියක් වගේ එහෙම නැත්නම් පාර්සලයක් වගේ වෙන විදිහට ගැට ගහලා අරගත්තොත් මේ කෑලි 32ම තියෙනවා මෙතන. මේ කෑලි 32ම දැන් ගැට ගහලා එකට අරගෙන තියෙන්නේ. මේක ඇතුළට දාලා කෑලි 32ම තියෙනවා. එක කෑල්ලක්වත් අඩු නැහැ. හැබැයි වෙනස් කළේ මේකේ තිබිච්ච පිහිටපු තැන් ටික වෙනස් කළා, හැඩේ වෙනස් කළා. මේ ටික ඔක්කොම එකට දාලා ගැට ගහලා ගත්තාම අපිට පුද්ගලයෙක් පෙනේද? එහෙම නැත්නම් එතන මම හෝ කෙනෙක් පෙනේද? ඒ රූපයම අපිට ප්‍රිය උපදවන රූපයක් බවට පත් වෙන්නේ නැති වෙයි. මොකද අර පාර්සලයක් විදිහට තියෙන මේ රූපය අපිට පුද්ගල සංඥාව උපදව ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මේ කෑලි ටිකම ඒ විදිහට අරගත්තාම ඒත් සමූහයක් තමයි. හැබැයි සමූහ ගණයක් වුණාට අපි මේ සමූහ ගණයේ තිබිච්ච ඒ පිහිටලා රාශි වෙච්ච හැඩයට තමයි අපි පුද්ගල භාවය එහෙම නැතිනම් මම කියන හැඟීම යොමු කරලා බලලා තියෙනවා. එහෙමනම් මේ උදාහරණය ඔබ හොඳට බලන්න ටික විවේක වේලාවක් කල්පනා කරලා මෙහෙම කෙස් ටික ලොම් ටික නිය ටික දත් සම්මස්නහර ඇට මිදුළු ආදී මේ කෑලි ටික ඔක්කොම මල්ලකට දාලා මල්ල කියලා අපි ගත්තේ හැම කියන එක මල්ලක් වගේ හදලා මේ මල්ල ඒ හැමට එහෙම නැත්නම් මේ මල්ලට දාලා ගැට ගහලා ගත්තාම මේක තුල පුද්ගලයෙක් නම් දකින්න පුද්ගල සංඥාවක්වත් උපදීද කියලා හිතා ගන්න බැරි. ඒ සමහරලාට අපිට අපි දන්න නිසා හිතෙන්න පුළුවන් මේ කෙනෙකුගේනේ කියලා. ඒ අපි දන්න නිසා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ මෙන්න මේ සමූහ ගණය දුරු කරලා බිඳලා දාලා ඇත්ත දකින්න ඕනේ කියන එක. එhmenan මේ සමූහයක් එකට රාශි වෙච්ච විදිහට තමයි අපි ඒවට විවිධ නම් දාලා තියෙන්නේ. සතර මහා ධාතු සමූහයක් රාශි වෙච්ච විවිධ හැඩවලට අපි එක නම් දාලා තියෙනවා. ගේ දොර ඉඩ කඩන් යාන වාහන වතු පිටි අම්මා තාත්තා දුව දරුවා මම තව කෙනෙක් කියලා මේ විදිහට මේ රූපයේ මුල් කරගෙන සතර මහා ධාතුවෙන් රාශි වෙච්ච සමූහ ගණයකටයි අපි මේ නොයෙකුත් නම් දාගෙන තියෙන්නේ. ඒ රූපයේ ස්වභාවය. ඔන්න ඔය ඇත්තටම පවතින මේ සමූහ ගණයේ ලක්ෂණයේ ස්වභාවය හඳුනා නොගත්තොත් අපි මේ සමූහ ගණය ඇත්තයි කියලා රැවටෙනවා. යථාර්ථය දකින්න පුළුවන්කමක් ලැබෙන්නේ නැතුව යනවා. නාම ධර්ම ටිකෙත් ওই විදිහටම තියෙනවා. ඒ අරමුණු රාශියක් එකට එකතු කරගත්තාම සමූහයක් එකට එකතු කරගත්තාම ඒ සමූහය තුලම එකට කැටි කරලා එකට ගොනු කරලා ගත්තාම අපි ඒකෙන් ලැබෙන අර්ථය තමයි අරගන්නේ. නමුත් වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන මේ නාම ධර්ම ටිකත් එක්ක කෙලෙස් ධර්ම ටිකත් මිශ්‍ර වෙලා
මේ සමූහයක් එකට එකතු වෙලා අපිට ලබා දෙන උත්තරයක්. මේක සමූහ ගණයකින් ලැබෙන උත්තරයක්. අපි මේ උත්තරේ ඇත්ත වෙලා මේ උත්තරේට අපි රැවටෙනවා. වේදනාවේ ස්වභාවය වෙනම, සංඥාවේ සංකාරයේ විඥානයන්ගේ ස්වභාවය වෙන වෙනම අඳුනා ගැනීමට නම් මේ දේවල් වෙන් කරලා බලන්නටම අවශ්‍ය වෙනවා. එහෙම වෙන් කරලා බලපුවහම තමයි අපිට මේ සමූහ ලක්ෂණ ටික වෙන් වෙලා සමූහ ගණයේ බිඳිලා යන්නේ. ඒ නිසා නාම ධර්මයන් සහ රූප ධර්මයන් තුල මේ සමූහ ගණය දුරු කරගන්නට අපි උත්සාහවත් වෙන්නට ඕන. ඊළඟට තියෙනවා සන්තති ගණය. සන්තති ගණය නිසා තමයි අපිට එක දිගටම පවතින රූපයත් නාම ධර්මයක් හම්බ වෙන්නේ. ආත්මීය හැඟීමක් අපේ ජීවිතය තුළට පතිත කරවගෙන මේ රූපය ආත්මීය හැඟීමෙන් ඇසුරු කරාම ඉපදිච්ච දවසේ ඉඳන් මරණ දවස වෙනකම්ම එකම ආත්මීය වූ රූපයක ජීවත් වෙනවා. එහෙම නැතිනම් මරණින් මත්තේ නැවත රූපෙන් රූපෙට, එහෙම නැතිනම් ආත්මෙන් ආත්මයට යනකොට මේ එකම ආත්මයක තමයි මේ සසරේ සැරිසරලා තියෙන්නේ කියලා ආත්මීය හැඟීම මෙන්න මේ සන්තතිය තුළ පැවැත්මක් දකිනවා. සන්තතියක් දකිනවා. හැබැයි මේ සන්තති ගණය නිසයි මෙහෙම වෙලා තියෙන්නේ කියන එක අපි නුවණින් හඳුනගෙන නැහැ. ඒ නිසායි අතීත වර්තමාන අනාගත කියන මේ කාල තුනම එක රේඛාවක එකටම පැවතිච්ච දෙයක් විදිහට සන්තතියක් අපිට හම්බ වෙන්නේ. පැවැත්මක් හම්බ වෙන්නේ. ඊයේ හිටපු මම, අද ඉන්න මම, හෙටත් ඉන්න මම. පුද්ගල හැඟීම අතීත වර්තමාන අනාගත කියන මේ කාල තුනටම යා කරගෙන අරන් යනවා. ඒකට හේතුව තමයි මේ රූපේ එක දිගටම පැවතිච්ච රූපයක්. නිත්‍ය වූ රූපයක් විදිහට අපිට හම්බ වෙලා තියෙනවා. එතනදී රූපයේ පැවැත්ම නිත්‍ය පැවැත්මක් විදිහට අපිට හම්බ වෙනවා. ඊළඟට ඒ අනුව වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම ටිකක් එක දිගටම පවතින සංසිද්ධියක් කියන තැනකින් මේ නාම ධර්ම ටිකත් හම්බ වෙනවා. මේ නාම රූප දෙකකට සංකලනය වෙලා නාම රූපයාගේ පැවැත්ම එක දිගටම පවතින සිද්ධියක් කියලා පේනවා. ඒ නිසා අපිට අතීතයේ නිරුද්ධ වෙච්ච බවටවත් අනාගතේ නොහටගත් බවටවත් වර්තමානය හටගෙන ඉතුරු නැතුවම නැති වෙන සිද්ධියක් බවටවත් දකින්නට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අතීතයේ නිරුද්ධ වෙලා අනාගතයෙන් නොහටගත් බවත් වර්තමානයේද හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට ඉතුරු නැතුවම වර්තමානයේ නැති වෙනවා කියන එක දකින්නට බැරි වෙලා තියෙන අපිට. මෙන්න මේ සන්තති ගණය ප්‍රධාන සාධකයක් සපේනවා මෙන්න මේ යථාර්ථය තේරුම් ගන්න බැරි වෙන්නේ. සන්තතික ගණය නිසා, එහෙම නැත්නම් සන්තති ගණය නිසා අපි රැවටිලා ඉන්නවා. අතීත වර්තමාන අනාගත කියන මේ කාල තුන එකට ගැට ගහලා එකට යා කරගෙන අතීතය ඉතුරු කරගෙන තියෙනවා, වර්තමානයේ පවත්වගෙන තියෙනවා, අනාගතේ ප්‍රාර්ථනා කරගෙන තියෙනවා. ඒ නිසා අපිට අතීත වර්තමාන අනාගත කියන මේ කාල තුනේ පැවැත්මක් ධර්මතානුකූලව දකින්නට බැරි වෙලා, පරමාර්ථ ධර්මයනුකූලව දකින්නට බැරි වෙලා සම්තතිකව, මේ කියන්නේ නිත්‍ය සංඥාවෙන් යුක්තවම පවතින සිද්ධියක් කියලා අපිට හම්බ වෙන්නට ප්‍රධානම හේතු සපයලා තියෙනවා මෙන්න මේ සම්තති ගණය. ඒ නිසා යථාර්ථයේ තේරුම් ගන්නට නම් අතීතයේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නිරුද්ධ වෙච්ච අතීතයක් තියෙන්නේ. වර්තමානයේ හේතු නිසා හටගෙන වර්තමානයේම හේතු නැති වෙනකොට නැති වෙන සිද්ධියක් තියෙන්නේ. අනාගතයේ තාම නොහටගත් බව, අනාගතයේද හේතු නිසා හටගෙන
ඉතුරු නැතුව නැති වෙන සිද්ධියක් අනාගතයේදීත් හට ගන්නවා නම් හටගන්නේ කියලා අතීත වර්තමාන අනාගත කියන මේ කාල තුනේදී හේතුඵල ධර්ම දකින්නට අපිට මේ කාල තුන වෙන් කර ගන්නට වෙනවා. ඒ නිසා මේ සන්තති ගණය බිඳලන්නට වෙනවා. නුවණින් මේ සන්තති ගණය බිඳ දාලා යථාර්ථය අපිට ප්‍රකට කර ගන්නට වෙනවා. එහෙම යථාර්ථය ප්‍රකට කරගත්තොත් පමණයි අපිට පුළුවන්කම ලැබෙන්නේ මෙන්න මේ අතීත වර්තමාන අනාගත කියන මේ කාල තුනේ තියෙන යථා ස්වභාවය ධර්මානුකූලව අවබෝධ කරගන්න. ඊළඟට අපි කෘත්‍ය ගණයට යොමු වෙනවා. කෘත්‍ය ගණයේදීත් මේ කයේ වෙන කෘත්‍ය ටිකක් තියෙනවා. කායික ක්‍රියාකාරකම් ටිකක්. මේ ක්‍රියාකාරකම් රාශියම එකට එකතු කරගෙන තමයි අපිට පුද්ගල සංඥාවෙන් එහෙම නැත්නම් ආත්මීය හැඟීමෙන් මේ කය තුල අපි ගනුදෙනු කරලා තියෙනවා. මේ කයේ ක්‍රියාකාරකම් රාශියක් තියෙනවා ඒවට ආවේනික වෙච්ච. අතපය වැඩ කරනවා, ඇස් පේනවා, කන් ඇහෙනවා, ගඳ සුවඳ දැනෙනවා, රසය දැනෙනවා, ස්පර්ශය දැනෙනවා කියලා මේ කයේ යම් ක්‍රියාකාරකම් ටිකක් තියෙනවා. ආහාර ටික දිරවනවා, ඒකේ පෝෂණය උරා ගන්නවා, බහිස්ත්‍රාවීය දේවල් අයින් කරලා දානවා. මේ විදිහට මේ කයේ යම් පැවැත්මට ක්‍රියාකාරකම් රාශියක් එකට එකතු වෙලා තියෙනවා. හැබැයි මේ ක්‍රියාකාරකම් ටික ස්වභාවිකව සිද්ධ වෙන ක්‍රියාකාරකම් ටිකක් තියෙන්නේ. හැබැයි මේ ක්‍රියාකාරකම් ටික නිකන් ඉබේ සිද්ධ වෙනවන්නේ මේ ස්වභාවිකයි කියලා කිව්වට මේ ක්‍රියාකාරකම් ටික නාම ධර්මات එක්ක බැඳිලායි පවතින්නේ. චේතනාන්විතව සිද්ධ වෙන ක්‍රියාකාරකම් තියෙනවා. චේතනාවෙන්, ඒ කියන්නේ චේතනා චෛතසිකේ ක්‍රියාත්මක නොවි ක්‍රියාත්මක වෙන ක්‍රියාකාරකම් තියෙනවා. එතනදී මම එහෙම කිව්වේ අපිට මේ දේවල් හිතලා කරන්න ඕනේ නම් ඔක්කොම චේතනාන්විතවම කරන්න ගියා නම් සමහර වෙලාවට හුස්ම ගන්න එක හිතන්න බැරි වෙච්ච වෙලාවල් වලදී අපි මැරෙන්නට ඕනේ. හැබැයි ඒක හිතුවේ නෑ කියලා ක්‍රියාත්මක වෙලා තියෙනවා. හැබැයි එකෙන් අදහස් කරන්නේ නෑ හිත නාම ධර්මයකට යොමු වෙලා නෑ කියන එක. එහෙමනම් නාම ධර්ම නැති තැනත් හුස්ම ගන්නට ඕනේ නේ. එහෙමනම් තර්ක කළොත්. එහෙමනම් මැරිච්ච මනුස්සයත් හුස්ම ගන්නවා. නෑ මේ කිව්වේ අපිට හිතලා චේතනාන්විතව නැත්නම් අපි කල්පනා කරලා හිතලම කරනවා කියන තැනකින් තොර වෙච්ච ක්‍රියාකාරකම් මේ කයේ තියෙනවා. හැබැයි ඒවට නාම ධර්ම ටික වැය වෙලා තියෙනවා. නාම ධර්ම ටික වැය වුණා කියලාවත් අපි දන්නේ නැහැ. හඳුන ගන්නට පුළුවන්කමක් නැහැ. ඒ නිසා මේ කයේ ක්‍රියාකාරකම් ටික නාම ධර්මයේ ක්‍රියාකාරකම් ටිකකින් තමයි කෙරෙන්නේ. ඒවට අපි විඤ්ඤාප්ති රූප කියලා කියනවා. විඤ්ඤාප්ති නාම ධර්ම ටිකෙන් විඤ්ඤාප්ති රූප ක්‍රියාත්මක වෙනවා. කාය විඤ්ඤාප්ති, වචී විඤ්ඤාප්ති කියලා මේ කය සහ වචනේ ක්‍රියාත්මක වෙන විශේෂ නාම ධර්ම ටිකක්, රූප ධර්ම ටිකක් කතා කරනවා. ඒ රූප ධර්ම ටිකේදී මේ කයේ යම් ක්‍රියාකාරකමක් තියෙනවා නම් මේ නාම ධර්ම එහෙම නැතිනම් හිත වැය වෙලා විඤ්ඤාප්ති රූප හරහා එහෙම නැතිනම් කය ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය කරන වායෝ ධාතුව හරහා තමයි මේ කය නොයෙකුත් ක්‍රියාකාරකම් ටිකක් කරන්නේ. අතපය හකුලවනවා, දිගාරිනවා, හැරෙනවා, උඩ පල්ලෙහාට එහෙම නැතිනම් එහෙට මෙහෙට හැරෙන දේවල් ඔලුව උස්සනවා, පාත් කරනවා ආදී මේ සියල්ල ක්‍රියාත්මක කරවන්නේ චිත්තක්‍රිය වායු ධාතුවෙන්. ඒ කියන්නේ හිතේ ක්‍රියාකාරකය ක්‍රියාත්මක කිරීම පිණිස වායෝ ධාරාවක් මේ කය හරහා ක්‍රියාත්මක වෙලා තියෙනවා. මෙන්න මේ චිත්තක්‍රිය වායු ධාතුව හරහා මේ සිද්ධ වෙන ක්‍රියාකාරකම් රාශියම කයේ ක්‍රියාකාරකම් ටිකක් විදිහට වෙනම ක්‍රියාකාරකම් ටිකක් විදිහට තියෙනවා. හැබැයි මේ ක්‍රියාකාරකම් ටික ඔක්කොම එකට එකතු කරගත්තාම මම කරපු දෙයක් එහෙම නැතිනම් පුද්ගලයෙක් කරපු දෙයක් හැටියට මේ සියලුම ක්‍රියාකාරකම් ටික එකට එකතු කරලා කෙනෙකුගේ ක්‍රියාවලියක් දකිනවා. හැබැයි මේ කෙනෙකුගේ ක්‍රියාවලියක් බවට පත් වෙන්නට පෙර මේ නාම රූප ධර්මතා දෙකේ ක්‍රියාකාරකමෙන් ක්‍රියාත්මක වෙච්ච ක්‍රියාවලියක් මේ තියෙන්නේ.
වෙන් වශයෙන් ක්‍රියාත්මක වෙච්ච ක්‍රියාවලියක එකතුවක් අරගත්තාම ඒ එකතුව පුද්ගල ආත්මී හැඟීමෙන් බලපු නිසායි මම කරපු දෙයක් කියන තැනට හම්බ වෙන්නේ. දැන් අපිට මේ කයේ සියලුම ක්‍රියාකාරකම් ටික හම්බ වෙන්නේ මම කරපු කියන තැනකින්. මම යනවා, මම බැලුවා, මම අතපය හෙල්ලුවා, මම තමයි මේක කළේ, අරක කළේ කියලා අපිට මේ කයේ ක්‍රියාකාරකම් දැන් රාශියක් අපිට තියෙනවා පුද්ගලයන් මුල් කරගෙන. හැබැයි මේ පුද්ගල භාවයේ මුල් කරගෙන මේ දැකපු ක්‍රියාකාරකම් ටික පුද්ගල භාවයෙන් හිතුවේ නැතත් ක්‍රියාත්මක වෙන ටිකක්. චිත්තකිරිය වායු ධාතුව හරහා ක්‍රියාවට නංවන්න පුළුවන් ක්‍රියාවලි දාමයක් තියෙනවා. ඒ ක්‍රියාවලි ටික ක්‍රියාත්මක වෙනකොට ඒ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලි ටික කෘත්‍ය ටික වෙන් වශයෙන් කෘත්‍ය ටිකක් කියලා හඳුනා නොගන්න නිසා තමයි ඒ ක්‍රියාවලිය මම මගේ කියන තැනකින් අරගෙන මම කරපු දෙයක් කියන තැනකින් කටයුතු කරන්නේ. මම කරපු මම කියපු කියන තැනකින් මේ චිත්තකිරිය වායු ධාතුව හරහා ක්‍රියාත්මක වෙච්ච ක්‍රියාකාරකම් රාශියම එකට එකතු කරලා ගොනු කරලා කෘත්‍ය ගණයේ තුල රැවටිලා ඉන්නවා. එහෙමනම් අපිට මේක යථාර්ථයේ දකින්න නම් අපි මෙන්න මේ කෘත්‍ය ගණය බිඳලන්නට වෙනවා. කෘත්‍ය ගණය තුල ඉඳගෙන දකින්න තාක්කල් අපිට පුද්ගලයෙක් කරපු ක්‍රියාවලි ටිකක්ම හම්බ වෙනවා මිසක් ක්‍රියාවලි ටිකක් වෙන වෙනම පැවතිච්ච ක්‍රියාදාමයන් ටිකක් කෘත්‍ය ටිකක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේ කෘත්‍ය ගණයේ බිඳලලා නුවණින් හොඳට විමසලා බලලා මේ කෘත්‍ය ගණයේ බිඳින්නට වෙනවා. එහෙම බින්දහමයි යථාර්ථයෙන්ම පවතින ක්‍රියාවලි ටික හම්බ වෙන්නේ. ඒ ක්‍රියාවලි ටික හඳුනා ගන්නට අපි උත්සාහවත් වුණොත් අපිට මේ ක්‍රියාවලියන් මුල් කරගෙන සත්පුද්ගල හැඟීමක් ඇති කරගෙන කෙලස් ටික මුල් කරගෙන විදින දුක් ටික සියල්ල දුරු කරගන්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට තිබෙනවා ආරම්මන ගණය. මෙතනදී විශේෂයෙන්ම මේ අරමුණු පිළිබඳව ගත්තාම රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියලා මේ විදිහට ආරම්මණයන් 6ක් පිළිබඳව අපිට කරුණු ඉදිරිපත් කරන්නට වෙනවා. ඇහැට එන අරමුණු සියල්ලම එක වචනයකින් උත්තරයක් දීලා තියෙනවා. ඇහැට එන සියලුම අරමුණු වලට මතක් කරන්නේ රූප අරමුණු කියලා. කනට එන සියලුම අරමුණු වලට නම් කරන්නේ සද්ද අරමුණු කියලා. සද්ධාරම්මන. ඇහැ හරහා ආපු සියලුම අරමුණු රූපාරම්මන වෙනකොට මේ ආපු රූපාරම්මණය විවිධ රූප අරමුණු වෙලා තියෙන්න පුළුවන්. ඒ සියලුම රූප ටික ආරම්මණයක් විදිහට හිතට අරමුණක් ඇවිල්ලා තියෙන්නේ එහෙන් ආපු අරමුණක් විදිහට. මේ විදිහට ආපු රූපයේ තුල තිබිච්ච විවිධ නානත්වයන් අනුව රූපේ තිබුණ යම් හැඩයන් අනුව විවිධ විදිහේ අරමුණු මනසට එනවා. විවිධ හඳුනා ගැනීම අනුව ධාතු නානත්වය අනුව තමයි රූප නානත්වයක් අපිට හම්බෙන්නේ. රූපේ වෙනස් වීම ටිකක් තියෙනවා. ඒ රූපේ තුල වෙනස් වීම වලට අනුව තමයි ආරම්මණයේ වෙනස් වීම ටිකක් අපිට තියෙන්නේ. ඒ ගන්න අරමුණු වෙනස් වෙනවා. ඒ ගන්න ආරම්මණයක් ගානේ ඒ වෙනස් වෙන අරමුණක් ගානේ සංඥානානත්වයකුත් ඇති වෙනවා. ඒ හිතෙන් අරමුණු ගත්තාම ඒ ගත්ත අරමුණක් ගානේ සිහි කරන බව, කල්පනා කරන බව වෙනස් වෙනවා. සංඥා සංකාර නානත්වයකට ඇති වෙනවා. ඒ ඇති වෙන නානත්වය අනුව විඥාන නානත්වයකටපත් වෙනවා. දැන ගැනීම වෙනස් වීමක් බවට පත් වෙනවා. නැත්තම් ඇහැට එකම දේ පෙනුනහම කෙනාට වෙනම හිතෙන්න විදිහක් නැහැනේ. ඇස් ඉදිරි පිටට හම්බ වෙන එකම රූපේ මුල් කරගෙන කෙනෙකුට ඒ රූපේ අම්මා වෙලා, කෙනෙකුට ඒ රූපේ බිරිඳ වෙලා, කෙනෙකුට ඒ රූපේ දුවක් වෙලා, තව කෙනෙකුට ඒ රූපේ පුංචි අම්මා ලොකු අම්මා වෙලා පේනවා නම් මේ පෙන්නලා තියෙන්නේ කෙනාගේ
ආරම්මණය රූප අරමුණ එකම අරමුණ වුණාට ඒ නානත්වයක් අනුව හිතන කල්පනා කරන එක වෙනස් වෙච්ච නිසා. ඒ නිසා මේ විදිහට ආරම්මණයක් විවිධ විදිහේ අරමුණු අපේ මනසට යොමු වෙනවා. ඒ අරමුණු එකපාරට එක ආයතනයකින් ගන්න පුළුවන් එකක් විතරයි. ඇහැට පේන රූපය තුල තියෙන සියලුම රූප එකපාර හිතන්න පුළුවන්ද කියලා බලන්න. අපි නිකන් උදාහරණයකට හිතමු ඔබ ගෙදර තියෙන මේසයක් ළඟ. එහෙම නැතිනම් අපි හිතමු විශේෂයෙන්ම කණ්ණාඩි මේසය ළඟ. ඒ තියෙන බඩු ටික ඔක්කොම ටික එකපාර හිතන්න පුළුවන්. එකපාර හඳුනා ගන්න පුළුවන්. එකපාර හඳුනා ගන්න බෑ. හැබැයි මේ එකක් ගානේ ගත්ත අරමුණු ටික ඒ අරමුණු ටික හොඳට මන ආයතනයෙන් අරමුණු කරලා ධම්මායතනය තුල හොඳට තැම්පත් වුණාම ඒ තැම්පත් වෙච්ච අරමුණ නැවත මනසින් සිහි කළොත් අන්න අරමුණු සමූහයක් තමයි එහෙම නැත්නම් අරමුණු රාශියක් තමයි මන ආයතනයට දීලා ඒ අරමුණු රාශිය මන ආයතනයෙන් සිහි කරගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙම සිහි කරනකොට ඒ එකක් ගානේ වෙන වෙනම හඳුනාගත්තේ නැති වුණාට තියෙන්නේ මොනවද කියන එක පිළිබඳව Tamanට ඇති බවට සංඥාවක් හිටලා තියෙනවා හිතේ. අපි හිතමුකෝ කණ්ණාඩි මේසේ ළඟට ගිහිල්ලා එතනදී අපිට පණාවක් ගන්න ඕනේ නම් පණාව තියෙන්නේ කොතනද කියලා ටක් ගාලා පණාව ගන්න පුළුවන් අත දාලා. පණාව දැක්කේ නැතත් සමහරවිට අපිට පණාව තියෙන තැනම තියලා තියෙනවා කියන සංඥාවෙන් අපිට පණාව ගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ මොකද ආරම්මණය තුල අපිට එතන ඇති බවට ඉතුරු කරලා අපි ඒ සංඥාව අරමුණු කරලා තියෙනවා. සමහර වෙලාවට අපි හිතමු කබඩ් එකක ෆයිල් එහෙම නැතිනම් ලිපි තැම්පත් කරලා තියෙනවා. මේ තැම්පත් කරලා තියෙන ලිපියක් ගානේ ලිපි කවරයක් ගානේ අපිට එකපාර අරමුණු කරන්න බෑ. ඒ නිසා අපි එකින් එක පෙරලලාම බලන්නට ඕන. හැබැයි මෙහෙම පෙරලලා බලලා පුරුදු වුණාට පස්සේ පුරුදු වුණා කියලා කියන්නේ සමූහාර්ථයකට එහෙම නැතිනම් ඒ සමූහයෙන් එකට ගත්තාම ඒක ආරම්මණයේදිත් ගණයක් බවට පත් කරගන්න. අරමුණු ටිකේදිත් මේක එකට එකතු කරලා අරමුණු රාශියක් ගොනු කරලා තියාගත්තාම ඒ අරමුණේ ටක් ගාලා සිහි කරලා මේ අහවල් තැන තියෙන්නේ කියලා අපිට ඕනනම් අරගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ අරමුණු ටික ආරම්මන එහෙම නැතිනම් ගණයක් බවට පත් වෙලා තියෙනවා මිසක් ඒ අරමුණු එකපාර අරමුණු කළා නෙමෙයි. අරමුණක් ගානේ වෙන්ව ගත්ත අරමුණුමයි තියෙන්නේ. නමුත් මේ අරමුණු ගැනීමේ වේගවත්කම සහ ඒ අරමුණු වල යථාර්ථය නොදකින්නකම නිසා මේ අරමුණු රාශියම එකට එකතු කරගෙන එකට අරමුණු කරන නිසා අරමුණු රාශියක් මන ධම්මායතනෙන් එන අරමුණු එකට එකතු කරලා තියෙන නිසා ඒ අරමුණක් අරමුණු කරන නිසා අපිට විශාල වශයෙන් රැවටෙන්නට හේතුවක් වෙනවා මේ ඔක්කොම එකටම පවතින සිද්ධියක් කියලා. නෑ එකකට එකක් වෙනස් වෙච්ච එකිනෙකට වෙනස් වුණ වෙනම අරමුණු වෙච්ච වෙනම ක්‍රියාවලියක් තියෙනවා. මේ ක්‍රියාවලිය තේරුම් ගන්නට නම් යථාර්ථය දකින්නට නම් අපිට මේ ආරම්මන ගණය බෙදලන්නට වෙනවා. අරමුණක් ගානේ විමසලා බලන්න කියලා අපිට භාවනාවේදී පෙන්වන්නේ රූපයක් ගානේ විමසලා බලන්න කියලා මේ නාම ධර්ම සහ රූප ධර්මයන් පිළිබඳව වෙන් කරලා බලලා පැහැදිලිව වෙන් වශයෙන් ඒ සමුදය ධම්මානු වය ධම්මානු වශයෙන් එහෙම නැතිනම් හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දර්ශන න්‍යායක් අපේ ජීවිතයට ඉදිරිපත් කරලා තියෙන ධහම තුල මෙන්න මේ කියන ඝන හතර දුරු කරලා පරමාර්ථ වූ යථාර්ථය දකින්න පුළුවන් පරිසරයක් හදා ගැනීම සඳහායි. ඉතින් අද දේශනාවේ අපි
බලාපොරොත්තු වුණේ ඉදිරිපත් කළේ මෙන්න මේ සමූහ ගණය, සන්තති ගණය, කෘත්‍ය ගණය, ආරම්මන ගණය කියන මේ ගණ හතර කියන්නේ මොන වගේ ටිකක්ද? ඒ තුලින් සිද්ධ වෙන්නේ මොන වගේ වැඩපිළිවෙලක්ද? ඒ තුල රැවටෙන්නේ කොහොමද කියන එක කතා කළා. ඒ වගේම ඒ රැවටුනහම වෙන්නේ මොකද්ද කියලාත් අපි පැහැදිලි කළා. එහෙමනම් රැවටෙන්නේ නැතුව ඉන්න නම් මොකද්ද කරන්න ඕන කියන කාරණේත් මතක් කළා. ඉතින් විශේෂයෙන්ම මේ කියන කාරණා ටික හොඳට අහලා තමන්ගේ ජීවිතයට එකතු කරගෙන අපිට අපේ ජීවිතයේ එදිනෙදා කටයුතු කරනකොට එදිනෙදා ඒ කටයුතුත් එක්ක අපි මේ කියන ඝන හතරට යටත්ව කටයුතු කරන්නට වෙලා තියෙනවා. ඒ වෙලාවේදී අපිට නුවණින් මේ ඝන හතර පවතින වෙලාවන් වලදී තමන්ගේ නුවණකට දැන් තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ටික අහලා දැනගත්ත නිසා. නුවණින් හොඳට ඒ අවස්ථාවන් වලදීම මේක ලෙහෙලා පෙන්වන්න පුළුවන්කම ලැබෙනවා නම් අපි මේ ඝන හතරට රැවටිලා නිත්‍ය සුඛ සුභ ආත්ම වශයෙන් ගන්න මේ විපල්ලාසයන් ටික දුරු කරන්න පුළුවන්කම ලැබෙනවා. මේක දකිනකොට හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන දර්ශනයක් ජීවිතේ ඉදිරිපත් කරනවා. ඒ දර්ශනයට යටත්ව ඒ දැක්මට අනුව සමූහ සන්තති කෘත්‍ය ආරම්මන කියන මේ ඝන හතර බිඳලා දානකොට අපිට පැහැදිලි වෙනවා අනාත්ම වූ එහෙම නැතිනම් අනිත්‍ය වූ දර්ශනයක්. හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැති වෙනවා කියන සිද්ධිය තුළ නිත්‍ය සංඥාවෙන් පණවන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ කියන එක අපිට ඔප්පු වෙලා පෙන්වන්න බලනවා. බලන්න පුළුවන්කම තියෙනවා. අපිට ජීවිතයෙන් ඔප්පු වෙනවා ඒ කියන යථාර්ථය. එහෙම නැතිනම් තියෙන එකක අනිත්‍ය ස්වභාවය අපි බලන්න ගියොත් සන්තතියක අනිත්‍ය ස්වභාවය අපි බලන්න ගියොත් අපිට සන්තතියක බලන්න පුළුවන්කම ලැබෙන්නේ විපරිණාමය විතරයි. විපරිණාමයත් අනිත්‍ය ස්වභාවයේ ලක්ෂණයෙන් යුක්තයි. නමුත් සන්තතියක අනිත්‍යයක් එහෙම නැත්නම් සන්තතිය ගැන පැවැත්මක වෙනස් වීමක් අපිට හම්බ වෙයි. ඒක විපරිණාමයක් විතරයි. යථාර්ථයෙන් අනිත්‍ය කියලා කියන තැනට නුවණ පිහිටන්න බැරි වෙයි. ඒ නිසා සන්තති ලක්ෂණය තුලත් අපි සන්තති ගණයේ බෙදලා දාන්න පුළුවන් නම් අපිට මේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම මේ ආරම්මණයක් ගානේ අපේ හිත නිරන්තරයෙන් දුක් අරමුණු වලට යොමු කරනවා නම් ඒ දුක අරමුණම නැවත නැවත සිහි කර කර ඒ අරමුණු ටිකම නැවත එකතු කරලා ගොනු කරලා තව තවත් දුකටපත් වෙනවා. ආරම්මණය තුල අපි ඝණයකට එහෙම නැත්නම් අරමුණු ගොඩක එක රාශී කරගත්තේ අරමුණු ටික සිහි කර කර දුක් වෙනවා නම් අපිට මේ ආරම්මණයක් පාසා වෙන වෙනම හේතු නිසා හටගෙන වෙන වෙනම සිද්ධියකින් දකින්න පුළුවන්කම ලැබෙනවා නම් අපි මේ දුක් වෙලා තියෙන්නේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොටම නිරුද්ධ වෙච්ච අරමුණක් අරඹයා නේද? ඒ අරමුණ නැවත අරමුණක් බවට පත් කරගෙන නේද මේ දුක් වෙලා තියෙන්නේ කියලා නුවණක් උපදිනවා. ඒ නුවණ තුල පිහිටනකොට මේ දුක් වෙන ස්වභාවයෙන් අපිට මිදෙන්න පුළුවන් හැකියාව ලබන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට අපිට සුභ වශයෙන් හම්බ වෙච්ච යම් සිද්ධියක් තියෙනවා නම් මේ සමූහ වශයෙන්, සන්තති වශයෙන්, කෘත්‍ය වශයෙන්, ආරම්මන වශයෙන් ගත්ත මේ ඝණයන් නිසා අපිට හම්බ වෙච්ච සුභ සංඥාව දුරු කරගන්න පුළුවන්කම ලැබෙනවා. මේවා කඩලා බලනකොට ඒ තුල අන්තර්ගත වෙන යථාර්ථය අපිට තේරෙනකොට මෙන්න මේ වගේ තැනකින් නේද අපි මේ සතුටු වෙලා තියෙන්නේ සුභ වශයෙන් අපි අරගෙන තියෙන්නේ කියලා දකින්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අනාත්ම ස්වභාවය. ආත්මී හැඟීමක් අපිට පිහිටලා සත්වයේ පුද්ගලයක ආත්මයක් කියන හැඟීම පතිත වෙන්නට හේතු වෙලා තිබුණ නාම රූප දෙකේ ඒ හේතු වෙන්නට ප්‍රධානම කාරණේ උනේ මෙන්න මේ සමූහ සම්පති කෘත්‍ය ආරම්භන කියන ඝන හතරෙන් මේ ටික වැහිලා ගිය නිසා මේ ඝන හතරෙන් යථාර්ථය වැහිච්ච නිසා තමයි ආත්මී හැඟීම මේ නාම රූප දෙක කෙරෙහි පතිත වුනේ. අපි මේ සමූහ සම්පති කෘත්‍ය ආරම්භන කියන මේ ඝන හතර බෙදලා දාන්න පුළුවන් නම් නුවණින් යථාර්ථය පෙන්වන්න පුළුවන් නම් අපිට ආත්මී සංඥාව දුරු වෙනවා අනාත්මී වූ යථාර්ථය වැටහෙනකොට.
ඒ නිසා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතා ටික ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිස අප විසින් විශේෂයෙන්ම අධ්‍යයනය කළ යුතු දහම් කරුණු ටිකක් තමයි මේ අද මතක් කරලා දුන්නේ. ඒ ඝන ධර්මයන් එහෙම නැතිනම් ඝන හතර පිළිබඳව. සමූහ සන්තති කෘත්‍ය ආරම්මන කියන මේ ඝන හතර පිළිබඳව මේ දේශනාව නැවත නැවත අහලා නැවත නැවත ඔබගේ නුවණින් විමසලා බලලා එක එක කරුණක් ගානේ අරගෙන ප්‍රායෝගිකව විමසලා යථාර්ථය කියන්නේ කුමක්ද කියන පැත්තට ඔබේ නුවණ මෙහෙवला ඒ අනුව කටයුතු කරමින් විපල්ලාස දුරු කරලා අනිත්‍ය දුක අනාත්මය කියන ත්‍රිලක්ෂණය අවබෝධ කරගෙන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හේතු වෙන දේශනාවක් වේවා කියලා ආශිර්වාද කරමින් අදට දේශනාව මෙතකින් සමාප්ත කරනවා. ඔබට යම් ගැටලු තිබේ නම් සුළු වේලාවක් දෙන්නට පුළුවන්. ඒ පිළිබඳව විමසලා දැනගන්නට පුළුවන්. අද මේ කරපු දේශනාව පිළිබඳවම යම් ගැටලුවක් තියෙනවා නම් අවස්ථාව තිබෙනවා. සාදු සාදු සාදු. සතර ගණයන් පිළිබඳව ගම්භීර ධර්ම දේශනාවකුයි පවත්වනු ලැබුවේ. ඔබ වහන්සේට අප්‍රමාණ පින් කුසල් අත්පත් වේවා ස්වාමින් වහන්සේ. පින්වතුන්ගේ මයික්‍රොෆෝනය අන්මියුට් කරලා ප්‍රශ්න යොමු කරන්න අවස්ථාව තියෙනවා දැන්. ස්තුතියි. අවසරයි ස්වාමීන් වහන්සේ. ඊළඟ සම්මානය. එමයි දැන් මට තේරුම් ගිහිට මේක ඉතාමත්ම ඇත්තටම වටිනා අවිග්‍රහයක් උපහාසය කරේ මේ අපි නාමයත් රූපයත් එක්ක පටලැවිලා මේ සතර විපල්ලාස වල නිසා අපි පටලැවිලා අපිට ඒක තේරුම් කරගන්න බැරි ඉන්න වෙලාවක ඔබ වහන්සේ මේ ඉතා සරල උදාහරණයක දීපු එක ඉතාමත්ම වටිනවා. දැන් ස්වාමීන් වහන්සේ මට දැන් තියෙන ප්‍රශ්නය තමයි දැන් මෙතන අපි කායानुපස්සනාව කරද්දී එතකොට අපි දැන් මෙතන කියපු ඒ සමූහ ටික එහෙම ඒ ඝන ටික එහෙම අපි වෙන් කරලා හඳුනාගන්නේ නැහැ. කයට විතරක් අපි ප්‍රකට කරගෙන තමයි එතන කරන්නේ. එතකොට එතෙන් දැන් ඔය කියපු ටිකේ ඉතිරි කොටස අහුවෙන්නේ චිත්තානුපස්සනාවටත් අහුවෙන්න පුළුවන්, ධම්මානුපස්සනාවටත් අහුවෙන්න පුළුවන්. ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න අවසරයි ස්වාමීනි. ඔව් එතනදී අපි දැන් මෙහෙම ගමු උදාහරණයකට මම අර සතිපට්ඨානෙට ඒක බහලාවේ නැත්තේ මොකද අර ඒක දීර්ඝ කාරණාවක් තා විස්තර කරන්නට වෙන නිසා. එතනදී අපි දැන් කායානුපස්සනාවේ හුස්ම රැල්ල පිළිබඳව ආනාපාන සති භාවනාවේදී කතා කරනවානේ හුස්ම රැල්ලක් සම්බන්ධ පිළිබඳව කාරණාවකට. එතනදී මේ කතා කරලා තියෙන්නේ කෘත්‍ය ගණය පිළිබඳව. ඒ කියන්නේ කයේ ක්‍රියාකාරකමක් තියෙනවා නම් ඒ ක්‍රියාකාරකම් රාශියක් පිළිබඳව කතා කරනවා. එතකොට අපි තව කතා කරනවා කයේ මොකද කායानुපස්සනාවෙන් කතා කරන්නේ කය පිළිබඳ වූ සිද්ධියකට. එතනදී ඉරියාපතේ සහ ඒ කියන්නේ ඉරියාව් පැවැත්ම පිළිබඳව කතා කරනකොට ඉරියාපත පබ්බේදිත් පැහැදිලි කරලා පෙන්නන්නේ මේ කෘත්‍ය ගණය පිළිබඳව. ඊළඟට අපිට පැහැදිලි කරලා පෙන්නනවා කෙස්පම් නේද සම්මස්නහර කියලා මේ අපි ඒ කියන්නේ අසුභ භාවනාව කරන අවස්ථාවේදී පැහැදිලිවම පෙන්නනවා මේ සමූහ ගණය පිළිබඳව. ඊළඟට අපිට දැන් අර මල සිරුරක නවසීවතකය පිළිබඳව කතා කරන කාරණාවේදී පැහැදිලිවම ගන්න පුළුවන් මේ සම්තතික සිද්ධියක්. මේ කියන්නේ පැවැත්ම කොහොමද මේ පැවැත්ම වෙලා තින්නේ? මොකද දවසින් දවස මේ සිරුරට වෙන වෙනස් වීම ටික නවසීවතකයේදී හොඳට ප්‍රකට වෙලා බලන්න පුළුවන්. අර ඉදි වෙන, නිල් වෙන ස්වභාවය, පුපුරලා ඕජා වැగిරෙන ස්වභාවය ආදී මේ විදිහට විස්තර කරන කරුණු ටිකෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන් මේ සම්තතියක ස්වභාවය. ඒ කියන්නේ සම්තති ගණය දුරු කරන්න එතනින් උපකාර කරගන්න පුළුවන්කම තියෙනවා. මොකද ආරම්මණය කියන එක ඔය කියන ඇතුළේදී කතා කරන්න පුළුවන්. නමුත් මේ ආරම්මණය කියන එක නාම ධර්ම ටිකේදී පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. එතනදිත් නාම ධර්ම ටිකේදීත් ඒ කියන්නේ වේදනානුපස්සනාවේදී, චිත්තානුපස්සනාවේදී, ධම්මානුපස්සනාවට ගියාම එතන සමූහ ගණයක් තියෙනවා. ඒ කියන්නේ වේදනාවන් පිළිබඳව වෙන්න පුළුවන්. ඒ වේදනාව ඇති වෙන්නේ ස්පර්ශයන් වෙච්ච ටික වෙන්න පුළුවන්. ඒ ටික සමූහ වශයෙන් වෙන්න පුළුවන්, සන්තතික වශයෙන් වෙන්න පුළුවන්. කෘත්‍ය වශයෙන් වෙන්න පුළුවන්. මොකද චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ කියලා මේ ඇහි ක්‍රියාව, කයේ ක්‍රියාව, ඒ විදිහට කනේ, නහයේ, දිවේ, ශරීරයේ මේ ක්‍රියාකාරකම් නිසා මේ ස්පර්ශයන් උපදින්නේ. එතකොට ඒ ක්‍රියාවන් නිසා උපදින ස්පර්ශය කෘත්‍ය ගණයේ විදිහට දකින්නත් පුළුවන්. කෘත්‍ය ගණය දුරු කරන්න බලන්නත් පුළුවන්. ඒ නිසා එන වේදනාව මොන විදිහේ වේදනාවක්ද කියලා වේදනාව අරමුණු කරනකොට ආරම්මණය පිළිබඳ වෙන ගණය දුරු කරන්නත් පුළුවන්කම තියෙනවා.
මේ විදිහට වේදනානුපස්සනාවේ ඊළඟට චිත්තානුපස්සනාවේදීත් ඒ එන අරමුණු ටික පිළිබඳව තවදුරටත් විමසන්න පුළුවන්. හිතේ කයට බහැලා කටයුතු කරන්න හිතේ කරන ක්‍රියාවලිය ටික තියෙනවා. ඒ ක්‍රියාකාරකම් ටික ඊට වැය වෙන නාම ධර්ම ටික කොහොමද වැය වෙන්නේ කියලා මේ විදිහට මේ ධර්මතා පිළිබඳව විග්‍රහ කරනකොට චිත්තානුපස්සනාවට ධම්මානුපස්සනාවට බලන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම මේ සතර සතිපට්ඨානයෙන් කරලා තියෙන්නේ මෙන්න මේ කියන ලක්ෂණ හතර කඩලා විඳලා යථාර්ථය දකින්න පුළුවන් පරිසරයක් හදලා දෙන්න පුළුවන් නුවණ උපද්දවන්න පුළුවන් කමටහන් ටිකක් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. මම හිතනවා ප්‍රමාණවත් ඇති පැහැදිලි ඇති කියලා. සල් ස්වාමීන් වහන්සේ පැහැදිලි. හොඳයි තේරුම් ගන්න. සුනේත්‍රා ජයසුන්දර මහත්මිය ඔබතුමියට ප්‍රශ්නයක් තිබේ නම් මයික්‍රොෆෝනය අන්මියුට් කරලා යොමු කරන්න පුළුවන්. සර්ණයි ස්වාමීන් වහන්සේ දැන් ඔතන මේ ඇතිකල්ලි මේ වේ කියලා අනිත්‍ය ලක්ෂණය තියෙන තැන විපරිණාම ලක්ෂණය ස්වාමීන් වහන්සේ දැන් අද දේශනාව තුළ විග්‍රහ කරපු විදිහට ඒ අනිත්‍ය ලක්ෂණය දකින්න තැන විපරිණාමයේ බලන හැටි ඒ කියන්නේ මේ ඇතිකල්ලි මේ වේ මේ ඇතිකල්ලි නිරුද්ධ වෙච්ච මුලින්ම හටගත්ත ගමන් හේතුන තියෙනකොට නිරුද්ධ වෙන තැන විපරිණාමයේ බලන හැටි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ තව ටිකක්. හරි. එතනදී ඒ කියන්නේ දැන් අනිත්‍ය ලක්ෂණය සහ විපරිණාම ලක්ෂණය කියලා කියන්නේ ධර්මතා දෙකක්. නමුත් මේ දෙකේම අනිත්‍ය ලක්ෂණය නිසා තමයි විපරිණාමය කියන සිද්ධියක් අපිට හම්බ වෙන්නේ. එතනදී දැන් සාන්තතික ලක්ෂණයක් අපි ඒ කියන්නේ දැන් යම් දෙයක් ඒ කියන්නේ අතීතයේ ඒ කියන්නේ හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොටම නිරුද්ධ වෙනවා කිව්වට ඒ කියන්නේ යම් හේතු නිසා යම් හේතු ධර්මයන් නිරුද්ධ වෙන්න පුළුවන්. හැබැයි තව හේතු ධර්මයන් තියෙනවා ඒ හේතු ධර්මයන් සපයමින් පවත්වනවා. දැන් අපි කියමුකෝ කෙස් ගහක් කියන කාරණාව ගත්තාම මේ කෙස් ගහ අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන ඒ කියන්නේ ධර්මතා හතරකින් තමයි සංග්‍රහ වෙලා තියෙන්නේ. හැබැයි වර්තමාන අපිට විද්‍යමාන වෙන්නේ ආහාර ප්‍රත්‍ය විතරයි. අවිද්‍යාව, කර්මයේ, තණ්හාව කියන එක වර්තමානයේ අපිට මේ ඒකට කෙස් ගහ උපද්දවන්න හේතු වෙච්ච දැන් දකින්න කෙස් ගහට හේතු වෙච්ච කෙස් ගහ පැත්තෙන් රූපේට නැති වෙන්න පුළුවන්. හැබැයි මේ කෙස් ගහ පවත්වාගෙන යන්න කනබුන ආහාරය උපකාර වෙනවා. එතකොට මේ ආහාරය ලැබෙනකම් ප්‍රත්‍ය ලැබෙනකම් මේකේ පැවැත්මක් තියෙනවා. යම් දවසක මේ ප්‍රත්‍ය නතර වෙන දවසට මේක සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා. හැබැයි ඒ ප්‍රත්‍ය පහසුකම් ලැබෙන හැම මොහොතකම අලුතෙන් මේක නිර්මාණය වෙනවා. ප්‍රත්‍ය ලැබෙන්න අලුතෙන් නිර්මාණය වෙනවා. මම මේක උදාහරණයක් විදිහට පෙන්නන්නම්. අපි හිතමුකෝ පහනක් පත්තු කරපුවාම මේ තිරේට කියන්නේ තෙල් ටික දාලා පහනට තිරේ දාලා පහන පත්තු කළාම පහනේ තිරෙන් උරාගත්ත තෙල් ටික පත්තු වෙලා දැල්ල පත්තු වෙනවා. හැබැයි මේ දැල්ල එක දිගටම පත්තු වෙනවා කියන එක අපිට පේන්නේ මේ තිරෙන් ආයෙත් තෙල් ටිකක් එතෙන්ට අරගෙන දෙනවා. ඒ ටික පත්තු වෙනවා. ආයෙත් තෙල් ටිකක් අරන් දෙනවා. ඒ ටික පත්තු වෙනවා. මේක නොකඩවා සපේන නිසා. ඒ කියන්නේ සපේන ටික පත්තු වෙනවා නැති වෙලා යනවා. හැබැයි නැති වෙන බව අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ මේ පහන් දැල් එක දිගටම පත්තු වෙලා තියෙනවා කියන සිද්ධිය. ඔන්න ඔය පත්තු වෙලා කියන සිද්ධිය තුල අපිට එහෙම පේනකොට අර අනිත්‍ය කියන ලක්ෂණේ යටින් ගැබ් වෙලා තියෙනවා. හැබැයි ඒ තිබුණට අපේ මට්ටමට විද්‍යමාන වෙලා තියෙන මේ පහන් දැල්ල පත් වෙලාම තියෙන්නේ කියලා. ඇත්තටම වෙලා තියෙන පහන් දැල්ල උරණ තෙල් ටික පත්තු වෙනවා. ආයේ ඒ ටික ඉවර වෙනකොටම ආයෙත් එතෙන්ට තෙල් ටිකක් ආපු නිසා එතන ආයෙ දැල්ල හට ගන්නවා. හැබැයි මේ දැල්ල හට ගන්න බව සහ නැති වෙන බව අපිට විද්‍යමාන වෙන්නේ නැහැ. හැබැයි මේ ක්‍රියාවලිය තුළ අපිට විද්‍යමාන වෙනවා පටන් ගන්නකොටම තිබුණේ පුංචි දැල්ලක්. මේ දැල්ල ටික ටික වැඩි වෙලා ආලෝකය වැඩි වෙලා හොද්දටම ආලෝකමත් වෙලා හොද්දටම දැල්ල පවතිනවා. ඊට පස්සේ මේ දැල්ල ටික ආයෙ හොද්දටම වැඩි වෙලා ගැහිලා මේ දැල්ල සමහරලාට නිවිලා. දැන් අන්න අර එක දිගටම පැවතුනා කියපු දැල්ලේ අපිට වෙනස්කම් රාශියක් හම්බ වෙනවා. කොටිවට පටන් ගත්ත දැල්ල ටික වැඩි වෙච්ච බව හම්බ වෙනවා. වැඩි වෙච්ච දැල්ල ඊට පස්සේ හොඳට ආලෝකමත් වෙච්ච බව හම්බ වෙනවා. ආලෝකමත් වෙලා තවත් මේ දැල්ල හොද්දට ගිනි අරගෙන හොද්දට ලොකු දැල්ලක් බවට පත් වෙලා හොද්දට ගැහිලා මේක හොඳට පත් වෙලා සමහරලාට නිවිලා. අන්න ඒ ලක්ෂණය නිසා අපිට හඳුනා ගන්න පුළුවන් මේ නිත්‍ය සංඥාවක් නෙමෙයි මේ තියෙන්නේ. මෙහෙම තියෙන සිද්ධියේද වෙනස් වීමකට ලක් වෙනවා නේද කියලා. ඒ කියන්නේ පැවැත්ම තුලද වෙනස් වීමක් තියෙනව නේද කියලා.
අන්න ඒ වෙනස් වීම දකින්න එකට කියනවා අපි විපරිණාමයක් දකිනවා කියලා. හැබැයි මේ විපරිණාමයේ ඇතුලේ තියෙනවා අනිත්‍ය ලක්ෂණය. අනිත්‍ය ලක්ෂණයත් වෙනම දකින්න ඕනේ, විපරිණාම ලක්ෂණයත් වෙනම දකින්න. ඔය පහනේ උපමාවෙන් මම හිතන්නේ ඔබතුමියට කාරණේ පැහැදිලි ඇති කියලා හිතනවා. හොඳටම පැහැදිලි වුණා ස්වාමීන් වහන්සේ. හොඳටම පැහැදිලි වුණා. බොහොම පිං. එහෙමනම් වැඩසටහන සමාප්ත කරන්නට කාලය හොඳයි කියලා හිතනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පින්වතුන්ට තවත් ප්‍රශ්න නැති පාටයි ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා අද දින ධර්ම දේශනා පින්කම නිමා කිරීම පිණිස. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු. ලන්ඩන් නුවර සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ ප්‍රධානත්වයෙන් ඒ දායක පින්වත් පිරිස මූලික වෙලා සිද්ධ කරන්නට යෙදුන අද වැඩසටහන මෙතකින් සමාප්ත කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් මේ වැඩසටහනේ පින්බර දායකත්වය අරගෙන කටයුතු කරන්නට යෙදුනා හින්දු බණ්ඩාර ඒ මහත්මිනිය, ඒ වගේම ඒ දූ දරුවන් වන වෛද්‍ය පොන්සිසි බණ්ඩාර, ඒ වගේම රජිතා බණ්ඩාර, උදාරක ෂේන් බණ්ඩාර යන ඒ දරුවනුත් සම්බන්ධ වෙලා මේ පිරිස ඒක රාශී වෙලා මේ පින්කමේ දායකත්වයේ දරන්නේ විශේෂයෙන්ම දෙසැම්බර් මාසයේ 20 වෙනි දිනට ඒ උපන්දිනයේ යෙදিলা තිබෙන ලයනල් කාංගර බණ්ඩාර මහත්මයාණන්ට ආශිර්වාද කරන්නට. ඉතින් මේ පවුලේ පිරිස බොහොම ශ්‍රද්ධාවන්ත පිරිසක්. ගෞරවනීය අපේ මාංකඩල ස්වාමින් වහන්සේ සමග බොහොම සමීපව දන්නාඳුරන දායක පින්වත් පිරිසක්. මේ විශාල පිරිසකට ධම්මග යන්නට අවස්ථාව සලසලා දෙමින් මෙයටත් පුළුවන් උපරිමයෙන් ඒ ධර්මානුකූලව කටයුතු කරමින් ජීවිතය යහපත් කරගෙන ඒ ධම්මග යන්නට උත්සාහවත් වෙන සත්පුරුෂ පින්වත් පිරිසක්. ඉතින් මේ පින්වත් හැමදෙනාම විශේෂයෙන්ම ඒ ලයනල් මහත්මයාණන්ට ආශිර්වාද කරන්නට ඒ පවුලේ බලාපොරොත්තු වෙනවා. ඉතින් එතුමාටත් ආශිර්වාද කරන්නට මේ පින්කමේදී අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අද දවසේදී අපි විසින් මේ සිද්ධ කරගන්නට යෙදුන අති උදාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය පළමුවෙන් සියලුම දෙවියන්ට අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිව්‍යසුරු සම්පත් වර්ධනය කරගෙන දෙවියන්ද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා. ඒ පින් අනුමෝදන් වන දෙවියන්ගේ දේව ආශිර්වාදය රැකවරණය මේ පින්වත් හැමදෙනාටම ශේෂ්ඨම ලයනල් මහත්මයා ප්‍රධානයේ පවුලේ ඒ ඉන්දු මහත්මිනියට, ඒ වගේම ඒ දූ දරුවන් ඇතුළේ පවුලේ හැමදෙනාටම, ඒ වගේම මෙම වැඩසටහනට සම්බන්ධ වුණ සියලුම දෙනාටත්, මඩුගල්ලේ හාමුදුරන් වහන්සේට, අපරැක්කේ හාමුදුරන් වහන්සේට, ඒ වගේම මාංකඩොල් ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලු මහා සංඝරත්නයට දිව්‍යංගේ දේව ආශිර්වාදයේ රැකවරණය යොමු වේවා කියලා අපි දෙවියන්ට සාදු කියලා පින් අනුමෝදන් කරමු. අපවත් වී වදාළ සියලුම සංඝ පීත්‍රුන් වහන්සේලාට විශේෂයෙන්ම අපි මේ වෙලාවේ සත්පුරුෂකමින් මතක් කරන්නට ඕනේ. දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේත් මතක් කරලා, ඒ වගේම අපවත් වන්නට යෙදුන සියලුම සංඝ පීත්‍රුන් වහන්සේලාට, ඒ වගේම මේ පින්කමර දායකත්වයේ දරන්නට යෙදෙන ලයනල් මහත්මයා, ඒ වගේම ඉන්දු මහත්මිනිය, ඒ දෙපාර්ශ්වවලම ඒ බණ්ඩාර පවුලේ සියලුම මිය පරලොවගේ සියලුම දෙනාට සම්බන්ධ වුණ මේ සියලුම දෙනා නමින් මියගිය ඒ සියලු ඥාතීන්ට ලෝකේ පුරා විසිරලා පැතිරලා මිය පරලොව යන මේ කොවිඩ් වසංගතය නිසා ඒ ජීවිත හානි වෙන ඒ සියලුම දෙනා සිහිපත් කරමින් පොදුවේ මියගිය හැම දෙනාටද මේ පින් අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. දුකක නම් එයින් අත මිදලා සැපවත් වේවා. සැපක නම් ඒ සැපත වඩා වර්ධනය කරගෙන ඒ අයද ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ නිවනින් සැනසෙත්වා කියලා අපි කවුරුත් සාදු කියලා පින් අනුමෝදන් කරමු. තුනුරුවන්ගේ අනන්ත ගුණ බලයෙන් දෙවියන්ගේ දේව රැකවරණයෙන් සිද්ධ කරගන්න තියෙන අති උදාාර පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය බලයෙන් විශේෂයෙන්ම අප ගුරු දේවෝත්තම ධර්මාචාර්යයන් වහන්සේ විදිහට අපිට නිරන්තරයෙන් ධර්මයෙන් අනුශාසනා කරන, අපට නිවැරදි මඟ යන්නට නිරන්තරයෙන් මෙහෙවන, ඒ මඟ පෙන්වලා දෙන ගෞරවනීය මාංකඩල සුදස්සන ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ සත්පුරුෂ අදහසින්ම සිහිපත් කරනවා. ඒ වගේම
මාංකඩවල නන්දරතන ස්වාමීන් වහන්සේ, ඒ වගේම සුදස්සි හාමුදුරන් වහන්සේ, පොත්මලේ කුමාර කශ්‍යප හාමුදුරන් වහන්සේ ඇතුළු ඒ සදා පූජනීය මහා සංඝරත්නය විශේෂයෙන්ම මතක් කරනවා. ඒ වගේම ලන්ඩන් නුවර සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ මේ වෙනකොට කටයුතු ටික සිදු කරගෙන බොහෝම මේ පින්වතුන් වෙනුවෙන් මේ අනුග්‍රහයන් දක්වමින් ඒ කටයුතු සිදු කරන මඩුගල්ලේ මහානාම ස්වාමින් වහන්සේට, ඒ වගේම අපරැක්කේ ධම්මානන්ද ස්වාමින් වහන්සේට, ඒ වගේම ලංකාවේ බෞද්ධ මාධ්‍ය ජාලයේ කටයුතු කරන ගුරුනන්ද ස්වාමින් වහන්සේ ඇතුළු සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නයට අපි මේ වෙලාවේ ආශිර්වාද කරනවා. ඒ වගේම අද මේ පින්කමේ දායකත්වයේ දරනු ලබන හින්දු මහත්මිය, ඒ වගේම ඒ දරුවන්, ඒ වගේම ලයනල් මහත්මයා ඇතුළු ඒ පවුලේ හැමදෙනාටම විශේෂයෙන්ම ඒ ලයනල් මහත්මයාගේ උපන්දිනයේ දීලා තිබෙනවා මේ දෙසැම්බර් මාස 20 වෙනි දිනට. ඉතින් එතුමාට අපි විශේෂයෙන්ම ආශිර්වාද කරනවා මේ කළ පින්කම් සියල්ලක්. ඒ වගේම ඔබතුමාගේ ජීවිතයේ ඔබතුමා විසින් විශාල පින්කම් රාශියක් සිදු කරගෙන තියෙනවා. ඒ සියලු පුණ්‍ය ශක්තියනොත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඒ සියලුම පුණ්‍ය ශක්තිය අනුභව බලයෙන්ුත් ඔබතුමාටත් නිරෝගී භාවයේ දිගාසිරි සම්පන්නිය ලැබිලා ඒ කටයුතු බොහෝම සාර්ථකව සිදු කරගන්නට ජීවිතයේ යථාර්ථයේ තේරුම් ගන්නට මේ පින්කමත් හේතු වාසනා වේවා, ආශිර්වාදයක් වේවා කියලා අපි ආශිර්වාද කරමින් ඒ දරුවන්ටත් ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නයටත් දේශකයන් වහන්සේ ඇතුළු මේ පින්කමට සම්බන්ධ වුණ ලොකු කුඩා මේ හැම දෙනෙකුටම කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පන්නිය ලබන්නට විශේෂයෙන්ම මතක් කරගන්නට ඕනේ තාක්ෂණිකව කටයුතු කරලා සහාය ලබා දෙන්නට යෙදෙන ඒ පින්වත් හැමදෙනාටම ඒ වගේම අප සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් අපිට මේ අවස්ථාව සලසලා දුන්න මේ මధుරිකා මෑණියන්ටත් ඒ පවුලේ හැමදෙනාටම පොදුවේ රටවාසී ලෝකවාසී සියලුම දෙනාට කාය චිත්ත පීඩාවකින් තොර නිදුක් නිරෝගී භාවය දිගාසිරි සම්පන්නිය ලැබිලා කරන කටයුතු සාර්ථක කරගෙන ධර්මානුකූල ජීවිතයක උතුම් වූ නිවනින් සැනසෙන්නට මේ සිද්ධ කළා වූ පුණ්‍ය ධර්මය උතුම් පාරමිතා ධර්මයක්ම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරන්නට හැම දිනාටම පිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම සඳහා අපි දැන් අනෝමා මහත්මිය වෙත යොමු වෙනවා. අනෝමා මහත්මිය මයික්‍රොෆෝනේ අන්මියුට් කරලා තෙරුවන් සරණයි. අද දින අප වෙත මහත් කරුණාවෙන් හා අනුකම්පාවෙන් භාග්‍යවතුන් වහන්සේගේ උතුම් වූද ගාම්භීර වූද ශ්‍රී සද්ධර්මයෙහි ඇතුළත් වන සතර ගණයන් පිළිබඳව හා ඒවා කඩා බිඳ දැමීම හා කඩා බිඳ දමන අයුරු පිළිබඳව උදාහරණද සහිතව ඉතා හොඳින් වටහා දෙමින් ඉතා අනර්ගත දේශනාවක් කරන ලද පූජ්‍යපාද නම කියන්නට අවසරයි පළුගස්වැවේ සද්ධාතිස්ස ස්වාමීන් වහන්සේට සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ දායක දායිකාවන් වෙනුවෙන් පාද නමස්කාර පූර්වකව පුණ්‍යානුමෝදනා කිරීමට අවසරයි ස්වාමීන් වහන්ස. අද දින ඔබ වහන්සේ අපහට ධර්මදේශනා පැවැත්වීමෙන්ද අප සියලු දෙනා ධර්ම ශ්‍රවණය කිරීමෙන්ද මෙම පින්කම සඳහා දායකත්වයේ දුන් පින්වතුන් ධර්ම දානය දීමෙන්ද රැස් කරගත් කුසල ශක්තියින් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීමට හේතු පාරමිතාවක් වේවා. ඔබ වහන්සේ කරගෙන යන්නා වූ මේ අමිල ශාසනික මෙහෙවර කායික මානසික පීඩාවකින් තොරව ඉදිරියට කරගෙන යාම සඳහා ශක්තිය ධෛර්යයත් ත්‍රිවිධ රත්නයේ රැකවරණත් සියලු දෙවි පිහිටත් ලැබේවා. වර්තමානයේ පැතිරෙන්නා වූ මේ වසංගත රෝග තත්වයෙන් ඔබ වහන්සේ ඇතුළු සංඝ රත්නය ආරක්ෂා වේවා. දීර්ඝායුෂ ලැබේවා. ඔබ වහන්සේ මෙලොවට දායාද කළ පින්වත් දෙමව්පියන්ටද ඔබ වහන්සේගේ ගුරුතුමන් වහන්සේලාටද මේ කුසල් අනුමෝදන් වේවා. නිවනින්ම සැනසේවා. ඔබ වහන්සේගේ නමින් මියගිය ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් වේවා. නිවනින් සැනසේවා. ඒ වගේම අපවත් වී වදාළ බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ දරණාගම කුසල ධම්ම ස්වාමීන් වහන්සේ පතන්නා වූ සම්බුද්ධත්වයට පත්වීම පිණිස මේ කුසල් හේතු පාරමිතාවක් වේවා.
අද අපට ධර්ම දානය ලබා දුන් පින්වත් ඉන්දු බණ්ඩාර ඇතුළු දූ දරුවන් ඇතුළු පවුලේ සැමටම විශේෂයෙන්ම ඒ ජන්මදිනය සමරන ලයනල් මහතාට තව තවත් කුසල් දහම් කිරීමට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ ලැබේවා. ඒ වගේම මෙම ධර්ම දේශනාව සාර්ථක කර ගැනීමට තාක්ෂණයෙන් හා නන්නයිරින් උපකාර කළ සියලු දෙනාටත් ඔවුන්ගේ මළගිය ඥාතීන්ටත් මේ කුසල් අනුමෝදන් වේවා. නිවනින් සැනසීම ලබත්වා. මෙම පුණ්‍ය කර්මයට සහසහභාගී වූ සියලුම පින්වතුන්ටත් සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ සියලුම දායක දායිකාවන්ටත් ඔවුන්ගේ නමින් මළගිය නෑදෑ හිතමිත්‍රාදීන්ටත් මේ කුසල් නිවනින්ම සැනසීම පිණිස උපනිශ්‍රය වේවා. සම්බෝධි භාවනා මධ්‍යස්ථානයේ සංවිධාන කටයුතු කරමින් ඒ සඳහා විශාල සේවයක් කරන ඩොන් රත්නායක මහතාගේ නැසී ගිය පුතණුවන් වන ඩොන් නිශාන් රත්නායක පුතාටද මේ කුසල් අනුමෝදන් වේවා. නිවනින්ම සැනසේවා. සාදු සාදු සාදු.